පුතේ මේ මෘදුකාංගයක් පිළිබඳව අපි ක්ලාස් එකේ ගිය සතිය තුල කතා කරද්දී දැන් පරිගණක සංරචක පාඩමේ තමයි අපි මේ ඉන්නේ. එතනදී පරිගණක සංරචක පාඩමේ ප්‍රධාන සංරචක හතරක් තිබ්බා. ඒ පළවෙනි සංරචකය වුණේ දෘඩාංග, ඊට පස්සේ මෘදුකාංග, ඊට පස්සේ ගත්තාම ජීවාංග සහ ස්ථිරාංග කියලා කොටස් හතරක් තිබ්බා. දැන් අපි ඕක තමයි කතා කරගෙන ඉන්නේ. මේ ගමන් මාර්ගය ඇතුලේ වාට මතකයි. දෘඩාංග කියන එක අරගෙන දෘඩාංගල කොටස් පහක් අපි කතා කරා. විශේෂයෙන්ම ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මධ්‍ය සැකසුම් මේකකේ, මතක උපාංග සහ සංනිවේදන උපාංග කියලා කොටස් පහ ඉවර කරා. ඒවයි ප්‍රැක්ටිකල් ක්ලාසස් කරලා පිළිවෙලට ක්‍රමානුකූලව ප්‍රැක්ටිකල් ක්ලාසස් ටික කරලා ඒකේ පොඩි ටෙස්ට් එකක් තියලා ඒ දේවල් ටික ඉවර. හරි. ඊට පස්සේ දත්ත කළමනාකරණය කියන ප්‍රධාන කොටසත් අපි ඉවර කරලා තියෙන්නේ. දැන් අපි මෘදුකාංග කියන කොටස තමයි ඉන්නේ. ඒතකොට ගිය සතිය තුල ඔයාලට මම කියා දුන්නා පුතේ මේ මෘදුකාංගයක් කියලා කියන්නේ පරිගණක වැඩසටහන් විශේෂයක්. ඒතකොට පරිගණක වැඩසටහන් විශේෂයක් කියලා කිව්වම මම පැහැදිලිව කියලා දුන්නා මොනවා හරි අපිට වැඩක් කරගන්න. නේ? මොනවා හරි අපිට වැඩක් කරගන්න පරිගණකයේ පාවිච්චි කරලා විශේෂයෙන්ම අර තියෙන හાર્ඩ්වෙයාර් ටික දෘඩාංග ටික පාවිච්චි කරලා පරිශීලකයෙක්ට මට මොකක් හරි වැඩක් කර ගැනීමේ අරමුණින් වැඩක් කරගන්නට අපි දෙන කමාන්ඩ් සෙට් එකකට, උපදෙස් සෙට් එකකට, විධාන සෙට් එකකට මම කිව්වා ඔයාලට මේක පේන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? මම කතා කරන්නේ පේන්නේ නැද්ද? පේනවනේ? ක්ලියර් පේනවනේ? හරි. එහෙම ගැටලුවක් නැහැ. එතකොට මේ අපි පැහැදිලිව කිව්වා මේ මෘදුකාංගයක් අපි පාවිච්චි කරන්නේ අන්න ඒ කියන කාරණේට කියලා. ඒතර ඒවා අපි කතා කරලා ඒවා ඩිස්කස් කරලා ඉවර කරා. ඊට පස්සේ පුතේ ප්‍රධාන වශයෙන් ඔය කිව්ව පරිගණක වැඩසටහන් විශේෂය. එහෙමත් නැත්නම් මෘදුකාංග. එහෙමත් නැත්නම් software කියන ඒවා අපි ප්‍රධාන ආකාර දෙකකට ගිය සතියේ වර්ග කරා. අපි එහෙකට කිව්වා හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියලා. අනිත් එකට අපි කිව්වා නිදහස් හා විවෘතකේත මෘදුකාංග කියලා. හරි? නිදහස් හා විවෘතකේත මෘදුකාංග කියලා එකකට කිව්වා. අනිත් එකට කිව්වා හිමිකම් ආශ්‍රිත මෘදුකාංග කියලා. එතන හොඳට තේරුම් ගන්න මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක් කියලා කිව්වේ ඔයාලට මතක නම් මම කිව්වා හිමිකම් ආශ්‍රිතයි කියලා කියන්නේ ඒ software එක ඔයාලට කවදාවත් free දෙන්නේ නැහැ. free දෙන්නේ නැහැ කියන්නේ ඒ මෘදුකාංගය සම්බන්ධයෙන් ඒ මෘදුකාංගය නිර්මාණය කරන ආයතනයට තියෙනවා නීතිමය බැඳීමක්. නීතිය වශයෙන් එයාට තමයි ඒක අයිතිය තියෙන්නේ. ඒ අයිතිය තිබීම නිසා මේ මෘදුකාංගය නිර්මාණය කරලා වෙළඳ පොළට සල්ලි වලට තමයි මුදා හරින්නේ. සල්ලි වලට මුදා හැරියාම යම්කිසි පුද්ගලයෙක් ඒක සල්ලි දීලා ගත්තොත් එයාට ඒක තව කෙනෙක්ට දෙන්න ඒ software එක copy කරලා තව එකක් හදන්න ඒ software එක අපිට වෙනස් කරලා වෙන යම්කිසි ක්‍රමයකින් වෙනස් කරලා හෝ වෙළඳ පොළට නිකුත් කරන්න ඒ කිසිම එකක් කරන්න හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයකට එහෙමත් නැත්නම් අපි කියනවා proprietor software එකක් කියලා. ඒකට කිසිම හැකියාවක් නැහැ. ඒ වගේම මම වැදගත්ම දෙයක් කිව්වා. මේ මෙතනදී හිමිකම් ආශ්‍රිතද නැත්නම් නිදහස් මෘදුකාංගයක්ද? නිදහස් හා විවෘතකේත කියන මෘදුකාංගයක්ද කියන එක තීරණය කරන පදනම වෙන්නේ මේ software එක. අපි හිතමු මේක A කියලා software එකක් කියලා. ඔය software එක නිර්මාණය කිරීමට අවශ්‍ය නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙන ප්‍රභවකේතය. අපි එහෙමත් නැත්නම් ප්‍රභවකේතයට කියනවා source code එක කියලා. ඒ software එක හදපු code එක එළියට දෙනවාද නැද්ද කියන එක මත පදනම් වෙලා කියනවා. ඉතින් එතකොට මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක පුතේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක එයා සල්ලි වලට නම් software එක දෙන්නේ. ඒ software එක අපිට නම් වෙනස් කරන්න බැරි නම් කිසිම හේතුවක් නිසා එයා source code එක දෙන්නේ නැහැ. මොකද එයා මේක එළියට දුන්නොත් එයාට ආයෝග විකුණන්න වෙන්නේ නැහැනේ. එතකොට යම්කිසි ආකාරයක පරිගණක වැඩසටහන් නිර්මාණය පිළිබඳ අදහසක් තියෙන කෙනෙක්ට මේ source code එක හොඳටම ප්‍රමාණවත්
ඒක වෙනස් කරලා වෙන software එකක් හදන්න. හැබැයි හොඳට තේරුම් ගන්න. මේ නිදහස් සහ විවෘතකේත මෘදුකාංග විශේෂයෙන්ම අපි කතා කරා Linux, ඊට පස්සේ ගත්තාම Python, ඊට පස්සේ ගත්තාම Ubuntu, ඊට පස්සේ ගත්තාම Skype වගේ ඔයාලට අන්තර්ජාලයේදී නිදහසේ සල්ලි ගෙවීමකින් තොරව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් මෙන්න මේ වගේ මෘදුකාංග වල විශේෂත්වය වෙන්නේ එයා ඔයාට නොමිලේ මෘදුකාංගයක් දෙන ගමන් මේ Python කියන මේක ක්‍රමලේඛන භාෂාවක් මේ Skype කියන්නේ chat app එකක් ඒක නැත්නම් අපි කියනවා chat කරන්න ගන්න එකක් මෙන්න මේවා නිර්මාණය කිරීමට අදාළ source code එක මෙයා එළියට ලබා දෙනවා මෙයා එළියට ලබා දුන්නාම ඔයාට තියෙන chance එක තමයි මේවා පාවිච්චි කරලා ඔයාට ඕන නම් software එක වෙන කෙනෙක්ට හදලා දෙන්නනේ එහෙමත් නැත්නම් copy කරලා දාන්න එහෙම නැත්නම් වෙන යම් කිසි කෙනෙක්ට ඔයා Skype එකේ copy එකක් දෙන්න ඒ ඕන දෙයක් කරන්න පුළුවන් මොකද මෙයා free දීලා තියෙන්නේ හැබැයි මම එදා වැදගත් දෙයක් කිව්වා ඔයාලට ඔයා යම් කිසි කෙනෙක් මෙන්න මේ Python වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදපු එහෙම නැත්නම් මේ ක්‍රමලේඛන භාෂාව හදපු source code එක අරගෙන එයාගේ source code එක අරගෙන අලුත් අපි හිතමු x කියලා ක්‍රමලේඛන භාෂාවක් හැදුවා කියලා. මුගේ source code එක. source code එක කියලා කියන්නේ Python නිර්මාණයට අපි පාවිච්චි කරපු code එක. දැන් මේ Python උත් හදලා තියෙන මොකක් හරි coding ක්‍රමයක් පාවිච්චි කරලා. ඒක පාවිච්චි කරලා මෙයා මේ Python හදපු code එක පාවිච්චි කරලා වෙන අලුත් x කියලා programming language එකක් මෙයා හැදුවොත් පුතේ මෙයාට සල්ලි ලබා ගැනීමේ අරමුණින් මෙන්න මේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක් බවට පරිවර්තනය කරලා මේ source code එක දෙන්නේ නැතුව ඒ කියන්නේ මෙයා හදපු මෙයා වෙනස් කරපු code එක එළියට දෙන්නේ නැතුව එහෙම පාවිච්චි කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක ඉතින් අසාධාරණයිනේ. මොකද වෙන කෙනෙක්ගේ code එකක් copy කරලා ඔයා නම වෙනස් කරලා අලුත් software එකක් විදිහට එළියට දාලා ඔයා ඒකෙන් මුදල් හොයනවා කියන්නේ ඒක අසාධාරණයි. ඒ නිසා මෙන්න මේ වගේ එකකින් ඔයා අලුත් software එකක් හැදුවොත් දැන් Skype එකේ source code එක අරගෙන ඔයා X කියලා chat application එකක් අලුතෙන් ලිව්වොත් ඔයාට මේකත් එළියට දෙන්න පුළුවන්. ඔය මෘදුකාංග වර්ගීකරණයේ තියෙන දෙකෙන් free and open source විදියටම තමයි. ඒ කියන්නේ මේකත් free දෙන්න ඕන. ඊට අමතරව මෙයාගේ source code එකත් ඔයා එළියට දෙන්න. free and open source නම් source code එක එළියට දෙන්න. තොර මේකත් අරගෙන ඕන කෙනෙක්ට තවදුරටත් වෙනස් කරලා අලුත් නිර්මාණ කරන්න කට්ටිය අතර ෂෙයා කරගන්න එඩිට් කරන්න මේ කෝඩ් ඔය ඕන එකකට හැකියාව තියෙනවා. ගිය සතියේ මේ කරපු දේවල් ටික හොඳට ක්ලියර් හොඳටම ක්ලියර්ද පුතේ කියන්නේ. ඔය චුට්ටක් මතක් කරේ. ඔය අපි ලියලා ඒ දේවල් සියල්ල අපි අවසන් කරගත්තා. මේක පැහැදිලි. දැන් අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ හරි. අද දවසේ කතා කරන්න තියෙන්නේ මේ මෘදුකාංග වර්ගීකරණය. ඔයාලට මතක උපාංග වර්ගීකරණය මතක නම් හරි. මතක උපාංග වර්ගීකරණය මතක නම් පුතේ. ඒකේ අපි නශ්‍ය මතක උපාංග නශ්‍ය නොවන කියලා වර්ගීකරණයක් කරා. ඊට අමතරව අපි තව වර්ගීකරණයක් කරා. CPU එක ඇක්සස් කරන්නේ කෙලින්මද? එහෙමත් නැත්නම් CPU එකට කෙලින්ම ඒ මතක උපාංගයේ ඇක්සස් කරන්න බැරිද යන පදනම මතත් ඔයාලට මතක නම් ප්‍රාථමික සහ ද්විතීක කියලා ඒ මතක උපාංගම වර්ගීකරණයක් කරා. අන්න ඒ වගේ මෙන්න මේ මෘදුකාංග වර්ගීකරණයේත් අපිව කතා කරපු හිමිකම් ආශ්‍රිත මෘදුකාංග නිදහස් සහ විවෘතකේත මෘදුකාංග වලට අමතරව අපිට තවත් එක් වර්ගීකරණයක් තියෙනවා. ඒක තමයි අද දවසේ අපි මූලික කරලා කතා කරන්නේ. ඒක ඉතාමත් වැදගත් වර්ගීකරණයක්. ඒ වගේම ඉතාමත් පහසු වර්ගීකරණයක්. හොඳට අහගෙන ඉන්න මම මේ කියලා දෙන දේවල් මොකුත් ලියන්න යන්න එපා. අපි ඉස්සෙල්ලා හොඳට තේරුම් කරගෙන ඊට පස්සේ අපිට මේක ලියන්න පුළුවන්. හරි. ඉතින් මෘදුකාංගයක් ගත්තොත් මෙන්න මේ කියන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. අපි එකකට කියනවා මම මේ උඩින් ලියන සිංහල වචනේ යෙදුම් මෘදුකාංග කියලා. යෙදුම් මෘදුකාංග.
ඉංග්‍රීසියෙන් කියනවා application software කියලා. එතකොට එකක් යෙදුම් මෘදුකාංග, අනිත් එක සිංහල වචනේ පද්ධති මෘදුකාංග, system software. සමහර විට O level කරපු දරුවෝ ඉන්නවා නම් මෙතන ICT ඒ දරුවෝ මේ වර්ගීකරණය මීට කලින් අහලා තියෙනවා. හැබැයි කලබල වෙන්න එපා. ඔයා O level වල අහපු නැති දේවල් ඔයා මෙතනදී අද දැනගන්නවා. ඒක හොඳට අහගෙන ඉන්න. මුලින් ඉඳන් අහගෙන ඉන්න. මෘදුකාංග වර්ගීකරණේ මේ වර්ගීකරණයේ කොටස් දෙකයි පද්ධති මෘදුකාංග, system software සහ යෙදුම් මෘදුකාංග කියලා. යෙදුම් මෘදුකාංග කියලා යෙදුම් මෘදුකාංග කියන්නේ application software. දැන් කොහොමද මේ වර්ගීකරණය කරලා තියෙන්නේ? ඒක හරි වැදගත්. පොත අතනදී ඔයාලට මතකයි අර source code එක එළියට දෙනවාද නැද්ද කියන එක මත තමයි ඒ මෘදුකාංගයක් හිමිකම් ආශ්‍රිතද එහෙමත් නැත්නම් යම් මෘදුකාංගයක් free and open source ද කියන එක අපි තීරණය කරනවා. ඒ වගේම තමයි මම පුතේ හොඳට තේරුම් ගන්න මේ පද්ධතියේ මෘදුකාංගයක් හෝ යෙදුම් මෘදුකාංගයක් විදියට software එකක් වර්ගීකරණය කරන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ නිර්මාණය කරන software එක පුතේ පාවිච්චි කරන්නේ computer system එක නම්. මේ නිර්මාණය කරන මෘදුකාංගය පාවිච්චි කරන්නේ computer system එක නම්, පද්ධතිය නම්, computer එක නම් අපි ඒවට කියනවා පද්ධති මෘදුකාංගයක් කියලා. එහෙම නැතුව මේ නිෂ්පාදනය කරන software එක පාවිච්චි කරන්නේ ඔයා අපි වගේ පරිශීලකයන් නම්. අන්න අපි පාවිච්චි කරනවා කම්පියුටර් එක නෙමෙයි. අපි පාවිච්චි කරනවා නම් ඒවට කියව යෙදුම් මෘදුකාංගයක් කියලා. ඒතර අපි පාවිච්චි කරන්නේවා යෙදුම් මෘදුකාංග. ලස්සනට තේරුම් ගන්න. මෙයා නම් පාවිච්චි කරන්නේ යෙදුම් මෘදුකාංග. කම්පියුටර් එක නම් පාවිච්චි කරන්නේ පද්ධති මෘදුකාංග. ඒක දැන් හරි. ඒ විස්තරේ හරි. ඊට පස්සේ චුට්ටක් කොහොමම ඉන්න. දැන් යෙදුම් මෘදුකාංග ගත්තාම අපි පාවිච්චි කරන software මොනවද තියෙන්නේ? ඔයා දන්න මොනවද software තියෙන්නේ? අපි පාවිච්චි කරන. ඒ කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන software මොනවද තියෙන්නේ? චුට්ටක් කියන්න බලන්න. Excel කියලා කෙනෙක් කියනවා. හරි. තා මොනවද තියෙන්නේ? Word. කියන්න බලන්න කීපයක් හැමෝම චුට්ටක් කම්මැලිකම නැති වෙනත් එක නේද? හරි. ඔහොම ඒ කියන්නේ live class එකේ ඉන්නවා වගේ ඉන්න ඕන හොඳ. හරි මම අර වීඩියෝ එහෙම ඔන් කරන්න කියන්නේ නැහැ. නමුත් ඒ අර අවධානය කියන ක්ලාස් එකේ තියෙනවා. නේ අපි ඒකයි ප්‍රශ්නයක් එහෙම අහලා චුට්ටක් කතා බහ කරලා ඉන්නවා. හරි. ওই වගේ තමයි. හරි. මෙන්න මේ යෙදුම් මෘදුකාංග විදිහට දැන් ඔයාලම කියන උදාහරණ ගත්තොත් Word, Excel, PowerPoint හරි. ඊට පස්සේ ගත්තාම Photoshop හරි. සමහර අය කියද්දි Audacity එහෙමත් කියලා දීපු අය ඉදියා. හරි. PowerPoint හරි ඔය වගේ දේවල්. ඊට පස්සේ ගත්තාම මේ ආකාරයෙන් විවිධ software තියෙනවා. ඊට පස්සේ ගත්තාම Skype ඔවත් software. ඔය ඕනම එකක්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මම කිව්වා යෙදුම් මෘදුකාංගයක් පාවිච්චි කරන්නේ පරිශීලකයා. මොකටද මේක පාවිච්චි කරන්නේ? පරිශීලකයන්ගේ මොනවා හරි අවශ්‍යතාවයක් සඳහා. දැන් උදාහරණයක් විදියට මේ Word එක පාවිච්චි කරන්නේ ඔයා මෙතන වෙන මොනවා හරි දෙයක් කරන්නේ නෙමෙයි. Word එක පාවිච්චි කරන්නේ වදන් සැකසුම් මෘදුකාංගයක් විදියට. වදන් සැකසුම් මෘදුකාංගයක් විදියට. ඒ කියන්නේ ඔයාලට ටයිප් කරන්න, ලියුමක් ටයිප් කරගන්න, මොනවා හරි ડોකියුමන්ට් එකක් හදාගන්න, ඒ වගේ වැඩ. PowerPoint එක පාවිච්චි කරන්නේ මොනවද? අපි ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ. නේ? අපි ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඊට පස්සේ ගත්තාම Photoshop එක පාවිච්චි කරන්නේ වෙන මොනවා හරි දෙයක් නෙමෙයි, ෆොටෝ එක එඩිට් කරගන්න. ෆොටෝ එකක් ලස්සන කරගන්න. ඔය වගේ මේ ඉන්න පරිශීලකයාගේ විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තියෙන විවිධ මෘදුකාංග වලට අපි කියනවා යෙදුම් මෘදුකාංග කියලා. හරි. තව සමහරලා අර ඩේටාබේස් වගේ දෙයක්. ඒ කියන්නේ අපිට දත්ත අපි ගාව තියාගෙන ඉන්න දත්ත ගබඩාව. අපි කියනවා දත්ත පාදකයක් කියලා ඩේටාබේස් එකක්. වගේ හදන්න ඕන නම් Microsoft අර Office package එකේ වෙනවා Access කියලා එකක්. හරි. ඊට අමතරව ඩේටාබේස් සම්බන්ධයෙන් ගොඩාක් දේවල් තියෙනවා.
ICT වල ඉස්සරහට අපි කතා කරනවා. database කියලා වෙනම පාඩමක් තියෙනවා. නමුත් මේ වගේ මෘදුකාංග ඕන තරම් යෙදුම් මෘදුකාංග විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක හරිනේ. යෙදුම් මෘදුකාංග කියන්නේ ඔයාලා අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන සාමාන්‍ය software. දැන් අරය තමයි පොඩ වැදගත්. හරි. මේක අපි දන්නවා. මේක අපිනේ පාවිච්චි කරන්නේ. ඒ හින්දා අපි දන්නවා. දැන් ඔයාලා ඔය කිව්වා වගේ ඔය තියෙන ඔක්කොම software තියෙන Audacity. sound මොනවා හරි වෙනස් කරගන්න නේ. ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. Dreamweaver, Adobe Premiere. ඒ ගොඩක් තියෙනවා. ඒක දේවල් වලට. දැන් මෙන්න මේ පද්ධති මෘදුකාංග. දැන් අපි පාවිච්චි කරන්නේ අපි දන්නවනේ. මෙන්න මේ පද්ධති මෘදුකාංග පුතේ කම්පියුටර් එක පාවිච්චි කරන මෘදුකාංග ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් තුන? පළවෙනි එක මෙහෙයුම් පද්ධති. අපි කියන ඔපරේටිං සිස්ටම් කියලා. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පරිගණකයේ සියලුම ආකාරයේ මෙහෙයවීම් කටයුතු කිරීම සඳහා ස්ථාපනය කරලා තියෙන මෘදුකාංගය. ඒ කියන්නේ වාගේ කම්පියුටර් එකේ තියෙන Windows. ඊට පස්සේ වාගේ කම්පියුටර් එකේ Apple එකක් නම් Mac OS. ඊට පස්සේ Linux. ඔය වගේ ඕන තරම් මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ පුතේ කම්පියුටරේනේ. මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන්නේ අපි නෙමෙයි. අපි පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරනවා මෙහෙයුම් පද්ධතියක් කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වීමේ අතුරු මුහුණක් විදියට. ඉන්ටර්ෆේස් එකක් විදියට. ඒක හරි. හරි අපිට ඒක නැත්තම් සම්බන්ධ වෙන්න බෑ. හැබැයි කම්පියුටර් එකේ ඇතුළේ වැඩ ටික ඔක්කොම පාලනය කරන්නේ මෙයා. OS එක. ඒ නිසා Windows නේද? Linux, Mac OS වගේ අපිට විවිධ මෙහෙයුම් පද්ධති තියෙනවා විවිධ පරිගණකවලදී. ඒ පරිගණකයේ ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා. එතකොට ඒක අපි පාවිච්චි කරනවා තමයි. යම් තැනකදී පාවිච්චි කරනවා. නමුත් වැඩිපුර පාවිච්චි කරන්නේ පද්ධතිය නිසා මේ පද්ධති මෘදුකාංග වර්ගීකරණයේ අංක 1 එහෙම නැත්නම් එක කොටසක් වෙනවා මෙහෙයුම් පද්ධති කියන්නේ. මෙහෙයුම් පද්ධති කියන්නේ. ඊට අමතරව හොඳට තේරුම් ගන්න. අංක 2 දෙවැනි වර්ගය තමයි මෙන්න මේක. උපයෝගීතා මෘදුකාංග. මොනවද මේ උපයෝගීතා මෘදුකාංග කියන්නේ? හොඳට අහගෙන ඉන්න. අපි මේවට ඉංග්‍රීසියෙන් කියනවා යුටිලිටි software. දැන් පුතේ උපයෝගීතා මෘදුකාංගයක් කිව්වහම දැන් මේ මෙහෙයුම් පද්ධතියක් ගත්තට පස්සේ හරි මෙහෙයුම් පද්ධතියක් ගත්තට පස්සේ පුතේ මෙහෙයුම් පද්ධතියක් කියලා කිව්වම අපිට අදහසක් එනවා පරිගණකයේ කාර්යයන් මෙහෙයවීම සඳහා තියෙන උපකරණයක් කියලා. එතකොට මේ උපයෝගීතා මෘදුකාංගයක් කියන එකෙන් අපි කියන්නේ උපයෝගීතා මෘදුකාංගයක් කියලා කියන්නේ අපිට හැබැයි පැහැදිලි මේ උපයෝගීතා මෘදුකාංගය කියන එක පරිගණක පද්ධතිය සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසානේ මේ පද්ධති මෘදුකාංගයක් යටතේ මේකෙන්. දැන් ඔයාලා දන්නවා ගොඩාක් වෙලාවට අපිට පුතේ අපේ පරිගණකය වෛරස් වලින් ආරක්ෂා කිරීම සඳහා එහෙම නැත්නම් අපි පරිගණකය ගොඩක් වෙලාවට අන්තර්ජාලයත් එක්ක වගේ සම්බන්ධ වෙනකොට පරිබාහිර පාර්ශවයන් අපේ පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන් අනවසරේ අපිට හානි කිරීමේ අරමුණේ. අපි යාලට අපි කියන හැකර්ස්ලා කියලානේ. ඔයාලා සාමාන්‍යයෙන් කියන හැකර්ස්ලා කියන. හරි? සමහර වෙලාවට හැකර්ස්ලා කියන ඔය පුද්ගල වේශයෙන් එන්නේ නැති සමහර වෛරස් ට්‍රෝජන් හෝස් වෙන්න පුළුවන්. SQL ඉන්ජෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඔය මොනවා හරි එකක්. පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට පරිගණක පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා පරිගණක පද්ධතිය ආරක්ෂාව සඳහා අපි වෛරස් ගාඩ් දාලා තියෙනවා. හරි? වෛරස් ගාඩ් දාලා තියෙනවා. ඒ ඕන තරම් තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවද? අවයිලානේ Kaspersky Windows කියන මෙහෙයුම් පද්ධතියේ ඩිෆෝල්ට් එකක් තියෙනවා. Defender කියලා. Windows Defender කියලා. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ අපි අලුතෙන් දාන්න ඕනේ නැහැ. Windows මෙහෙයුම් පද්ධතිය ගත්තාම Windows මෙහෙයුම් පද්ධතියේ වෛරස් ගාඩ් එකක් ඔටෝමැටිකලි එනවා. අපි Avast හරි අවයිලා හරි Kaspersky හරි දාන්න ඕනේ නැහැ. Windows Defender කියලා එකක් එනවා. හරි? ඒ උපයෝගිතා මෘදුකාංගය. ඊට අමතරව අපි සමහර වෙලාවට අපි කම්පියුටර් එක ෆෝමැට් කරනවා කියලා අහලා තියෙනවා. ෆෝමැට් කරනවා කියලා කියන්නේ ඔය දැනට වාගේ ඩිස්ක් එකේ තියෙන ඔක්කොම දේවල් ටික
ඩිලීට් කරලා දානවා. ඔක්කොම අයින් වෙනවා. එතකොට ඔය තියෙන ඔපරේටින් සිස්ටම් එකයි මෙහෙයුම් පද්ධතිය ඔක්කොම ටික අයින් වෙලා යනවා. ෆොටෝ වල ඔක්කොම අයින් වෙනවා. අර කම්පියුටරේ ගත්තා වගේ තියනවා කියන්නේ. ඒකට කියනවා ෆෝමැට් කරනවා කියලා. මේ ෆෝමැට් කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ඩිස්ක් එකක් ෆෝමැට් කරන්න. ඩිස්ක් එකක් ෆෝමැට් කරන්න සුවිශේෂී මෘදුකාංග තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ අපේ කම්පියුටර් එක මොනවා හරි වෛරස් ඇවිල්ලා හරි මොනවා හරි වෙලා ෆෝමැට් කරනකොට මෙන්න මේ වගේ ෆෝමැට් කරන්න ගන්න සොෆ්ට්වෙයාර් තියෙනවා. ඊට අමතරව අපිට ඩිස්ක් එකක් ක්ලීන් අප් කරන්න. ඒ කියන්නේ දැනට මොනවා හරි අපේ කම්පියුටර් එකේ තියෙනවා නම් දැන් උදාහරණයක් විදිහට සමහර වෙලාවට දැකලා ඇති. අර මේ මට මතක විදිහට 360 කියලා පොඩි ඇප් එකක් තියෙනවා. ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් සමහර විට ඇති පාවිච්චි කරන අය. දැන් දැන් ඔය අපි පාවිච්චි කරන අපේ මොබයිල් ෆෝන් එකේ අපිට කියනවා මේ 360p එක අපි ඇක්ටිවේට් කරගත්තාම අපිට පුළුවන් පොඩි ස්කෑන් එකක් දාලා වෛරස් වගේ මොනවා හරි තියෙනවා නම් අනවශ්‍ය දේවල් තියෙනවා ඉවත් කළා දාන්න. ක්ලීන් කළා දාන්න. දැකලා තියෙනවද ඒක ඔයාලා? ඔය තියෙන ක්ලීන් අප් සොෆ්ට්වෙයාර් තියෙන්නේ. ක්ලීන් කරන්න. සාමාන්‍ය අපි පාරක් සුද්ධ බුද්ධ කරනවා වගේ අපේ මොබයිල් ෆෝන් එක ටික දවසක් පාවිච්චි කරනකොට ඉතින් සමහර අනවශ්‍ය දේවල් ඒකට ඇවිල්ලා තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් අයින් කරන්න පුළුවන් පොඩි ක්ලීන් අප් පාරක් දැම්මොත් ඔය 360 වගේ පොඩි ඇප් එකක් පාවිච්චි කරලා දැකලා තියෙනවද ඒක? අර නිල් පාට පොඩි ඇප් එකක් තියෙන 360 කියන. තව තියෙනවා ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. දැකලා තියෙනවද ඒවා වල? ක්ලීන් අප් කරන්න පාවිච්චි කරන්නේ. දැකපුවා ඉන්නවද? කවුරුද දැකලා නැද්ද ඒක? උත්තරයක් ගන්න දැකපුවා ඉන්නවා නම් උත්තරයක් දෙන්න තමන්ගේ ෆෝන් එකේ. ඒ කියන්නේ පොඩි මොනවා හරි ඔය වෛරස් වගේ ගියොත් ආරක්ෂා කරගන්න ඔය වෛරස් ගාඩ් එකට අමතරව ඩිස්ක් එකක් ක්ලීන් අප් කරන්න විවිධ සොෆ්ට්වෙයාර් තියෙනවා පුතේ. ඒව දැකලා තියෙනවා. හරි පොඩ්ඩක් ඉතින් බලන්න ඕක චුට්ටක්. හරි 360 එක තියෙනවා. ඔය වගේ තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ සොෆ්ට්වෙයාර් අතත් උපයෝගීතා මෘදුකාංග. ඒකට ඔයාලට තේරෙන්න ඕන මේ වෛරස් ගාඩ්, ඩිස්ක් ෆෝමැට් සොෆ්ට්වෙයාර්, ඩිස්ක් ක්ලීන් අප් කරන්න ගන්න මේවා ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ දැන් වෛරස් එකක් ආවොත් වෙන්නේ මොකක්ද? වෛරස් එකක් ආවොත් කම්පියුටරේට වෙන්නේ ඔයා කියනවා ටික දවසක් යනකොට මගේ කම්පියුටර් එක ස්ලෝ වෙලා. මගේ කම්පියුටර් එක ස්ලෝ වෙලා. ඒ කියන්නේ වෛරස් ගිහිල්ලා. හරි ඊට පස්සේ ඔයා ගිහිල්ලා හන්දිය කඩේ කාට හරි දුන්නට පස්සේ ඕකට එක වෛරස් කාඩ් එකක් දාලා දෙනවා නැත්තම් ෆුල් ෆෝමැට් එකක් ගාලා දෙනවා. හරි එතකොට හයි ස්පීඩ් එනවා. ඒතර ඔයා හිතනවා අහන්න. නේද? වැඩේ ගොඩ. එතකොට මේ වෙන්නේ මොකද්ද වෛරස් ඇටැක් එකක් හරි මොනවා හරි ගියහම වෙන්නේ ආ පරිගණකයේ සාමාන්‍ය කාර්යක්ෂමතාවය පුතේ සම්පූර්ණයෙන් අඩු කරනවා. එතකොට පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ කාර්යක්ෂමතාවය අඩු වීම අපි කියනවා පරිගණකයේ ස්ලෝ වෙනවා කියලා. ඔයාලගේ භාෂාවෙන්. ඒක ඇත්තටම වෙලා තියෙන්නේ මෙන්න මේ වෛරස් එකක් කම්පියුටර් එකට ඇවිල්ලා එයා ඔයාගේ කම්පියුටර් එකේ වැඩ කරන එක නතර කරලා තියෙනවා. ඒත් අපි කියනවා වෛරස් ගිහිල්ලා. ඒක හරිනේ. එතකොට මේ උපයෝගීතා මෘදුකාංග වල කාර්යභාරය වෙන්නේ මේවා ක්ලීන් අප් කරන ඒවා වෛරස් ගාඩ් වල කාර්යභාරය වෙන්නේ පරිගණකයේ කාර්යක්ෂමතාවය උපරිම අයුරින් පවත්වාගෙන යන්න. ඒතර කවුරු හරි යවුවොත් උපයෝගීතා මෘදුකාංගික කාර්යභාරය මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා කියලා. මොකක්ද කාර්යභාරය? පරිගණකයේ කාර්යක්ෂමතාවය උපරිම අයුරින් පවත්වාගෙන යාමට පරිගණක පද්ධතියට උපකාරී වන පද්ධති මෘදුකාංගයක් අන්න වචනේ. නිකම් මෘදුකාංගයක් නෙමෙයි පුතේ. පද්ධති මෘදුකාංගයකට අපි කියනවා උපයෝගීතා මෘදුකාංගයක් කියලා. මේක තේරුණාද? මෙයාට උදාහරණ තියෙනවා නේ. වෛරස් ගාඩ් ඕන තරම් තියෙනවානේ. අවස්ට්. ඊට පස්සේ Kaspersky, Windows Defender. වගේ ගොඩක් තියෙනවා. මම මෙතන ලිව්වේ නැහැ ඒක. මේ වඩා ෆීල් සොෆ්ට්වෙයාර් තියෙනවා. පුතේ මේක තේරුණාද? මේ කොටස තේරුණායි උපයෝගීතා මෘදුකාංගයක් කියලා කියන්නේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඒ අයුරින්ම පවත්වා ගැනීම සඳහා උදව් දෙන එකක් කියන එක තේරුණායි? චුට්ටක් කියන්න. මොකද හරි වැදගත් මේක තේරුම් ගන්න එක. හරි අද මේ ටික මේ සටහන ඇතුළේම ඔයාලට පාඩම් කරවනවා. අමුතුවෙන් ආයි පාඩම් කරන දෙයක් ඉතුරු කරන්නේ නැහැ. මොකද තව ටෙස්ට් එකක් තියෙනවා ඉස්සරහ. ඒවට මේව දානවා. ඒ ඉඳ මේ වෙලාවෙන් පාඩම් කරගන්න. මේ දෙකම හොඳටම ක්ලියර් ආයි. දෙකම පැහැදිලි. හොඳට පැහැදිලි. අවුලක් නැහැ. හරි. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක භාෂා පරිවර්තක. බලන්න. භාෂා පරිවර්තක. අපි කියනවා
language translators කියලා. මේක හරි වැදගත්. So language translators විදියට භාෂා පරිවර්තක විදියට අපිට තුන් දෙනෙක් ගැන සිලබස් එකේ කතා කරන්න තියෙනවා. ඉන්ටර්ප්‍රිටර්, අර්ථ වින්‍යාසකය කියන එක කලබල වෙන්න එපා පොඩ්ඩක්වත් A to Z කියලා දෙනවා. කම්පයිලර් කියන එක, සම්පාදකය කියන එක, ඊට පස්සේ ඇසෙම්බලර් කියන එක. ඇසෙම්බලරය කියන එක තියෙනවා. මේකට කියනවා අපි සම්පාදකය කියලා සිංහලෙන්. කම්පයිලර් මේක අර්ථ වින්‍යාසකය. ඉන්ටර්ප්‍රිටර් භාෂා පරිවර්තක තුනයි අර්ථ වින්‍යාසකය, සම්පාදකය, ඇසෙම්බලරය. ඇසෙම්බලර්, කම්පයිලර්, ඉන්ටර්ප්‍රිටර්. දැන් චුට්ටක් කලබල වෙන්න එපා. දැන් මේ දෙක මම පැහැදිලි කිරීමක් කරා යම් ලෙවල් එකකින්. එතන මේක තමයි වෙන්නේ. භාෂා පරිවර්තකයක් කියන්නේ මොකක්ද? ඔක හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක් කියන්නේ හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඒ භාෂා පරිවර්තනයක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? ඕක තමයි වැදගත්ම කෑල්ල. එතකොට ඔය වැදගත්ම කෑල්ල මට මෙතන දැන් මේ තියෙන දේත් එක්ක මට මෙතන පෙන්වන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි මුලින්ම මේ සටහන ඉස්සෙල්ලා අපි දාගමු. දාගෙන ඉවරලා දාන්න එපා කවුරුවත්. මම කියන පිළිවෙලටයි නෝට් එක හදන්නේ. දාලා ඉවරලා මම අන්තිමට මේ කෑල්ල අරගෙන වෙනම එකින් එක විස්තර කරද්දී භාෂා පරිවර්තකයකින් වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිව A to Z තියරිත් එක කියනවා. මට කියන්න මේක දැන් තුන්වෙනි එකක් විදිහට භාෂා පරිවර්තකයක් තියෙනවා කියන එක දැනට දැනගන්න. ඒ භාෂා පරිවර්තකය කියන්නේ පද්ධති මෘදුකාංගයක්, සිස්ටම් සොෆ්ට්වෙයාර් එකක් කියන එක දැනගන්න. ඊට අමතරව එයින් තුනක් තියෙනවා. වර්ග තුනක්. එකිනෙකට වෙනස් කාර්යයන් කරන වර්ග තුනක්. අර්ථ වින්‍යාසකය, සම්පාදකය සහ ඇසෙම්බලරය. මේ මෘදුකාංග වර්ගීකරණය මේක තාම කියලා දුන්නේ නැහැ. කලබල වෙන්න එපා. මේ මෘදුකාංග වර්ගීකරණය තේරිච්ච දරු 100% තේරිච්ච දරු මේ දක්වා චුට්ටක් කියන්න. චුට්ටක් කියන්න පුතේ. හරි. පුතේ බෝඩ් එක ක්ලියර්ද ඔයාලට? බෝඩ් එක ක්ලියර්ද? චුට්ටක් ඉන්න. හරි. හොඳට බෝඩ් එක ක්ලියර් නේ? බෝඩ් එක ක්ලියර් නැද්ද ඔයාලට? ක්ලියර් නැහැ කියලා කියන්නේ ලයිට් මදි ගතියක්ද නැත්නම් දැන් කොහොමද? බලන්න. දැන් කොහොමද? හරි. සමහර දරුවන්ට සිග්නල් ගැටලු තියෙනවා. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ක්ලියර් නැති ගතියක් පේනවා ඇත්තේ. නමුත් ගොඩක් අය ක්ලියර් කියලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ තියෙන නේ වැසිබාකාර ගුණයක් තියෙනවා. හරි. ඉතින් මේ ටික හොඳට ක්ලියර් පේනවා කියලා ගොඩක් අය දාලා තියෙනවා. හරි. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ අනිත් කීප දෙනෙක් කියලා තියෙනවා පොඩක් ක්ලියර් මදි ගතියක් තියෙනවා කියලා. ඒක ගොඩක් වෙලාවට සිග්නල් ගැටලු වෙන්න පුළුවන්. හරි. වෙන ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. මේ කිව්ව දේවල් ටික හොඳට තේරිච්ච දරු හොඳටම තේරුණා. ඒ කියන්නේ මොකද්ද මේ මෘදුකාංග වර්ග ටික කොහොමද වර්ග වෙන්නේ? ඇයි වර්ග වෙන්නේ? හොඳටම තේරිච්ච දරු චුට්ටක් කියන්න පුතේ. හොඳටම තේරුණා මේ කිව්ව කතාව. හරි. හරි. ඒක තේරුණා කියන අය. හරි. ලියන්න පහලින් අපි නෝට් එකේ ලියමු. මේක දැම්ම දාන්න යන්න එපා. හරි. ඉහතින් අපි සඳහන් කරන ලද
ඉහතින් අපි සඳහන් කරන ලද මෘදුකාංග වර්ගීකරණ ක්‍රමවේදයට අමතරව ඉහතින් අපි සඳහන් කරන ලද මෘදුකාංග සංවර්ධන ක්‍රමවේදයට අමතරව මෘදුකාංග සංවර්ධන ක්‍රමවේදයට අමතරව පහළටුඩෙන් ලියන්න එක පද්ධති මෘදුකාංග එක පද්ධති මෘදුකාංග දෙක යෙදුම් මෘදුකාංග එක පද්ධති මෘදුකාංග දෙක යෙදුම් මෘදුකාංග ලෙසද මෘදුකාංග සඳහා තවත් ප්‍රධාන වර්ගීකරණයක් පවතී. හරි. පුතේ බෝඩ් එකේ තියෙන ටික මේ උදාහරණයකට බෝඩ් එකේ තියෙන ටික ඒ විදිහටම ටක් ගාලා දාගන්න. යම් ක්ලියර් නැති දරුවෙක් ඉන්නවා නම් මේ දරුවා වෙනුවෙන් මම ෆොටෝ එකක් දාන්නම් මේකේ ගෲප් දෙකටම දාන්නම්. ඒකට ඔයාලට ඒක පහසුවෙන්ම සටහන් කරගන්න හැකියාවක් තියෙනවා. මම දාන්න ගෲප් දෙකටම හරි ගෲප් දෙකටම දාලා තියෙන ෆොටෝ එක ඉක්මනට දාගන්න ඕක. ඉක්මනට සටහන් කර ගැනීමක් කරන්න පුතේ. චූටි වෙලාවක් දෙනවා ඉක්මනට ලියන්න. හරි. පද්ධති මෘදුකාංග යටතේ තියෙන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක. එතනදී මෙහෙයුම් පද්ධති කියලා දාලා තියෙනවා. මම ඒකට උදාහරණ කීපයක් විදියට Windows, Linux සහ Mac OS දාලා තියෙනවා. උපයෝගීතා මෘදුකාංග යටතේ පුතේ
යුටිලිටි software කියලා මම දාලා තියෙනවා. ඒකෙදි වයිරස් ගාඩ් කියලා එකක් දාලා තියෙනවා. එතනදී මම උදාහරණ කීපයක් එහා කොනෙන් සටහන් කිරීමක් කරලා තියෙනවා. Avast, Kaspersky, Defender ඒ වගේ ඕනම එකක්. ඊට පස්සේ තුන්වෙනි එක තමයි භාෂා පරිවර්තක කියලා කියන්නේ. language translators කියන එක. ඒකට මම ඒ භාෂා පරිවර්තක තුනක් අපිට සිලබස් එකේ කතා කරන්න තියෙනවා. interpreter ඒ කියන්නේ අර්ථ වින්‍යාසකය කියන සිංහල වචනය. ඊට පස්සේ ගත්තාම compiler ඒ කියන්නේ සම්පාදකය කියන අර්ථය. ඊට අමතරව ගත්තොත් assembler එක. assembly භාෂාව පරිවර්තනය කරන්න තියෙන එක මම ඉස්සරහට කියනවා assembler එක කියලා දාගන්න. මේ පැත්තේ යෙදුම් මෘදුකාංග කියන්නේ application software කියන එක. උදාහරණ ඔයාලා පාවිච්චි කරන ඕනම මෘදුකාංගයක් ඔයාලට එතෙන්ට දාන්න පුළුවන්. ඉක්මනට ඔක ඉවර කරලා මැසේජ් එකක් දාන්න බලන්න කට්ටිය ඉවරයි කියන්නේ. මට දාන්න. හරි. දවටිය දාගත්තනේ. ලියන්න පහලින් මාතෘකාවක් කෙටි මාතෘකාවක් ලියන්න යෙදුම් මෘදුකාංග. නම් අපි මේව ගැන පොඩ්ඩක් විස්තර දාගමු. MCQ වලට වගේ අහන්න පුළුවන් දේවල්. යෙදුම් මෘදුකාංග. බෝඩ් එකේ මැකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෲප් වලට දාලා තියෙන්නේ. ඒකත් එක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්. යෙදුම් මෘදුකාංග. හරි. යෙදුම් මෘදුකාංග. ලියලා පුතේ යටතේ පරිගණකයක් සඳහා විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා මෘදුකාංග අවශ්‍ය වනවාක් මෙන්ම පරිගණක ක්‍රියා කරවන්නෙකුට ලියන්න පරිගණක ක්‍රියා කරවන්නෙකුට වරහන් ඇතුළේ දාගන්න පුතේ හරිම වචනය පරිශීලකයා. පරිගණකය ක්‍රියා කරවන්නෙකුට වරහන් ඇතුළේ පරිශීලකයා ක්‍රියා කරවන්නෙකුට තම අවශ්‍යතා ඉටු කර ගැනීම සම්බන්ධයෙන් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සම්බන්ධයෙන් පරිගණකය තුල ක්‍රියාත්මක කළ යුතු මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හඳුනා ගැනේ.
හඳුනා ගැනීම. හරි. එතන උදාහරණ කීපයක් දාගන්න ඉක්මනට. ඒ මෘදුකාංග කියලා Photoshop, Word, Excel, PowerPoint ඕනම එකක් දාගන්න පුළුවන්. දැන් දන්නවනේ. පරිශීලකයන් පාවිච්චි කරන ඒවා. ඉක්මනට දාගන්න පුතේ හැම කෙනෙක්. ඊට පස්සේ ලයන දෙවනි අනුමාත්‍රිකාව ඉක්මනට වැඩ ටික කරගමු. දෙවනි අනුමාත්‍රිකාව ලියන්න පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග. හරි. එයාට ලියන්න පරිගණක පද්ධතිය සඳහා පරිගණක පද්ධතිය සඳහා පරිගණක පද්ධතිය සඳහා පරිගණක පද්ධතිය සඳහා සහ පරිගණක පද්ධතිය සඳහා සහ පරිගණකයේ දෘඩාංග පාලනය කිරීමට පරිගණක පද්ධතිය සහ පරිගණකයේ දෘඩාංග පාලනය කිරීමට භාවිතා කරන මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස පද්ධති මෘදුකාංග ලෙස හඳුනා ගැනීම. හරි. එයාට අංක 1 ලියන්න. අංක 1 මෙහෙයුම් පද්ධති ඔපරේටින් සිස්ටම් කියන මෙහෙයුම් පද්ධති. ලියන අනුමාත්‍රිකාව හරි. චුට ආයෙ බලන්න. වැඩේ හරියටම කියලා දෙන්න යන්නේ අර කිව්වේවා පොඩ්ඩක් අර වර්ගීකරණය සඳහා උඩින් කිව්වේ. දැන් මෙහෙයුම් පද්ධතිය ගැන පොඩ්ඩක් ටිකක් වැඩිපුර අදහසක් දෙන්න යන්නේ හොඳට බලාගෙන ඉන්න. දැන් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. Windows වෙන්න පුළුවන්, Mac OS වෙන්න පුළුවන්, Linux වෙන්න පුළුවන්. මොකක් හරි පරිගණකය පාලනය කරන්න අපිට ඕන වෙන මෘදුකාංගයක්. මම පොඩි දෙයක් කියලා දෙන්න යන්නේ චුට්ටක් බලා ගන්න හොඳට. මේ තියෙන පරිගණකයක් නම් හරි බලමු මේක ඊට වඩා හොඳට තේරුම් කරගන්න විදියක් හොඳට බලාගෙන ඉන්න. මේ තියෙන පරිගණකයක් නම් මේ කීබෝඩ් එක තියෙන ලස්සන තියෙනවනේ මේ මවුස් එක කියලා ඉතින් දැන් මේ පරිගණකයේ පුතේ මේ තියෙන අපි මේවට කියනවා දෘඩාංග කියලානේ. දෘඩාංග විදියට නෙදී මේ තියෙන්නේ ආදානුපාංගයක්. මේ ආදානුපාංගයක් මේකට අපි කියනවානේ පොයින්ටින් ඩිවයිස් එකක් කියලා කියනවා. ඒක හොඳට දන්නවා. මෙතන ඉන්න පරිශීලකයා මේ ඉන්නේ ඔයාලා. ඔයාලට මොකක් හරි වැඩක් කරගන්න. වැඩක් කරගන්න නම් ඔයාලට මේ කීබෝඩ් එකත් ඔයාලට ඕන වෙනවා. මේ මවුස් එකත් ඕන වෙනවා. මේ පරිගණකයේ වටේ තියෙන සියලු දෘඩාංග ඔයාලට ඕන වෙනවා මේ වැඩේ කරගන්න. හැබැයි මේ දැන් පරිගණකයේ පරිශීලකයා කියන එක මෙහෙට වෙලා ඉන්නවා. පරිගණක පද්ධතිය කියලා කියමු මෙයාට. පරිගණක පද්ධතිය විශේෂයෙන්ම හાર્ඩ්වෙයාර් ටික. මෙතෙන්ට වෙලා ඉන්න. ඔය දෙන්න දෙපැත්තට වෙලා ඉන්න තාක්කල් මෙතනින් වැඩක් කරගන්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ පුතේ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මේ තියෙන පණ නැති පරිගණක පද්ධතියත් මේ තියෙන අනකිරීම සඳහා ඉන්න. එහෙම නැත්නම් මෙන්න මේ වැඩේ මට කරලා දීපන් කියලා ඉන්න. ඒ වන්දද්දම ඒ කියන්නේ බැගෑපත්තවත් සමහරලාවටනේ කම්පියුටරේ ස්ටක් වෙන වෙලාවට හරි බැගෑපත්ත ඉල්ලුම් කරනවා පරිගණකේ මට මේ වැඩේ කරලා දෙන්න.
අන්න ඒ වගේ මොනවා හරි ඉල්ලීමක් කරන්න ඉන්න පරිශීලකයා මෙතන ඉන්නවා. මූට පණ දෙන්න. ඉතින් මෙන්න මේ පරිශීලකයාට මොනවා හරි මෙන්න මේ පණ නැති සෙට් එක පාවිච්චි කරලා වැඩක් කරගන්න ඕන නම් තුන්වෙනි පාර්ශවයක් මෙතන ඉන්න ඕන මේ දෙන්න අතර මේ වැඩේ හරියට කරලා දෙන්නේ. කියන්නේ දෙන්න අතර සුහද ගනුදෙනුවක් කරලා දෙන තුන්වෙනි පාර්ශවයක් ඉන්න ඕන. ඔන්න තුන්වෙනි පාර්ශවයට තමයි අපි කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කියලා. ඒතර මෙහෙයුම් පද්ධතියක් වැඩ දෙකක් කරනවා. පළවෙනි වැඩේ තමයි මෙන්න මේ පරිශීලකයාට පුතේ මෙන්න මේ යූසර්ට මේ පරිගණක පද්ධතිය පාවිච්චි කරලා මොකක් හරි වැඩක් කරගන්න. ටාස්ක් එකක් කරගන්න. වැඩක් කරගන්න ඕන කරන අතුරු මුහුණත මේ දෙන්න අතර සංනිවේදනය කර ගැනීම සඳහා අතුරු මුහුණතක්. අතුරු මුහුණත. ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එකක් දෙනවා. මේ ඉන්ටර්ෆේස් එක නැත්නම් අපිට බෑ පරිගණකයෙන් වැඩක් කරගන්න. කම්පියුටර් එකේ Windows හරි Linux හරි මොනවා හරි මෘදුකාංගයක් ඒකේ තියෙන්න බෑ අපිට වැඩ කරගන්න. ඒ තුලින් තමයි දැන් ඔයාලට ෆොටෝ එකක් එඩිට් කරගන්න නම් ඔය ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක Photoshop වෙන්න පුළුවන්. ඒක දාන්න තැනක් තියෙන්න බෑ. කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරන එක හරි. නමුත් ඒ ඉන්ස්ටෝල් කරපු කම්පියුටර් එකෙන් අපිට ඒක පාවිච්චි කරලා වැඩක් කරගන්න මොනවා හරි තුන්වෙනි මාධ්‍යයක් ඉන්නවා අපි දෙන්න සම්බන්ධ කරගන්න. ඒක තමයි මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ. ඒක අංක 1. මොකද දෙවෙනි එක? දෙවෙනි වැඩේ තමයි මේ දෙන්න හරියට සම්බන්ධ වෙලා වැඩේ කරනවා වගේම මේ පරිගණක පද්ධතිය ඇතුළේ මේ පරිගණක පද්ධතිය ඇතුළේ ගොඩාක් වැඩ වෙනවා. ඔය පරිගණක පද්ධතිය ඇතුළේ තියෙනවා ෆයිල්. ඊට පස්සේ ගත්තාම එක එක ක්‍රියාවලි සිද්ධ වෙනවා. ඊට පස්සේ ගත්තාම මේක ඇතුලේ තියෙනවා මතක උපාංග memory device. ඊට පස්සේ මේක ඇතුලේ සාමාන්‍ය වෙන්න පුළුවන්. මේක ඇතුලේ ගොඩක් වෙලාවට සැකසුමක් වෙනවා. ඊට පස්සේ ගත්තාම මේ දේවල් වෙනවා. ඊට පස්සේ ගත්තාම මේක ඇතුලේ සමහර වෙලාවට අපිට ආරක්ෂාව සම්බන්ධ වෙන ප්‍රශ්න එන්න පුළුවන්. ඔය වගේ මේක ඇතුලේ මේව සම්බන්ධ වෙන්නේ නැතුව පරිගණකයේ ඇතුලේ ඉතා විශාල වැඩ ප්‍රමාණයක් වෙනවා. ෆයිල් තියෙනවා, ප්‍රොසෙස් එක එක විවිධ කාර්යයන් කරලා දෙනවා. සංඛ්‍යා දෙකක් එකතු කිරීම වගේ දේවල් මේක ඇතුලේ ඉන්නේ කරා CPU එකේ. ඊට පස්සේ ඒව එකතු කරපු ඒවා මතක තියාගන්න එකට අපිට RAM එකනේ කාඩ් එකේ ඒව පාවිච්චි කරනවා. පරිගණකයේ අපි මොනවා හරි පරිබාහිර මොනවා හරි එනවා නම් ඒව නවත්තන්න ඕන, සිකියුරිටි පිළිබඳව ගන්නවා. ඒත් මේ වගේ වැඩ ගොඩාක් තියෙනවානේ. ඔන්න පරිගණකයේ අභ්‍යන්තරයේ තියෙන අපි කියන මේවට සම්පත් කියලා. ඔයා දන්න සම්පත් නෙමෙයි සම්පත්. ඔය සම්පත් කියලා කියන්නේ මෙන්න මේවා. ඔන්න ඔය ටික ඔක්කොම කලවනාකරණය කරන්න. ඔය ටික ඔක්කොම බලාගන්න. මේ ටික ඔක්කොම කරලා දෙන්න. මෙමරි ඩිවයිස් ටික හරියට වැඩ කරනවද? මේ ෆයිල් සිස්ටම් එක. දැන් උදාහරණයක් විදිහට ආව ෆයිල් එකක් හදනවා ටෙක්ස්ට් ෆයිල් එකක්. ඕක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට අඳුර ගන්න. Word ෆයිල් එකක් විදිහට අඳුර ගන්න. Word document එකක් ටයිප් කරාම මේ තියෙන Word ෆයිල් එකක්. ෆිල්ම් එකක් ගෙනල්ලා කොහෙන් හරි ඕකාසට ඔබලා තිබ්බට පස්සේ මේ තියෙන ෆිල්ම් එකක්. PDF ෆයිල් එකක් ගෙනල්ලා ඕකාසට ඔබලා තිබ්බාම අර ෆිල්ම් එකයි මේ PDF එකයි මේ තියෙන Word document එකයි වෙන් කරලා හඳුනා ගන්න. මේ ෆයිල් එක වෙන් කරලා හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. අරක ෆිල්ම් එකක් කියලා. තව කාගේ අලුත්ම සින්දුවක් ආවොත් නේද? මම දැන් ලස්සන සින්දු වෙනවා. අන්න ඒ වගේ සින්දුවක් ඒක සින්දුවක් විදිහට අඳුන ගන්න. ඔය ෆයිල් එක වෙන වෙන කරලා හඳුනා ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවම උදව් කරන්නේ ඔපරේටින් සිස්ටම්. මෙහෙම පද්ධතිය. ඒතර මේ කියන සම්පත් ටික පාලනය කරන්නේ කළමනාකරණය කරන්නත් ඔපරේටින් සිස්ටම් එකකට කාර්යභාරයක් තියෙනවා. ඒතර ඔපරේටින් සිස්ටම් එක කාර්යභාර දෙකක් කරනවා. එකක් තමයි ඔයාවයි අපිවයි පරිගණකයට සම්බන්ධ කිරීම. ඔයයි මායි දෙන්නම පරිගණකයට සම්බන්ධ කරන්නේ ඔපරේටින් සිස්ටම්. ඊට අමතරව පරිගණකයේ ඇතුලේ වැඩ ටික පරිගණකයේ ඇතුලේ වැඩ ටිකත් ඔක්කොම බලන්න යනවා. පරිගණකයේ ඇතුලේ වැඩ කියන්නේ පුතේ මතක උපාංග කළමනාකරණය. ඊට පස්සේ ගත්තාම ෆයිල් කළමනාකරණය. ඊට පස්සේ ගත්තාම එක එක ක්‍රියාවලිය කළමනාකරණය. මේවා හරිය ලේසි දේවල් හරිය හොඳ ලස්සනට කියලා දෙනවා අහගන්න. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ මොනවා හරි පරිගණකයට පරිබාහිරින් මොනවා හරි ප්‍රශ්න එන්න පුළුවන් නම් ඒ සියල්ල
නිසියාකාර කළමනාකරණය. පරිගණකයේ ඇතුලේ ඔක්කොම වැඩ ටික කළමනාකරණය කරමින් පරිගණකයේ කාර්යක්ෂමව පවත්වාගෙන යන්නේ මෙහෙයුම් පද්ධතිය තමයි. මෙහෙයුම් කියන වචනේම තියෙනවා. මෙහෙයුම් පද්ධතිය තමයි ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ. හොඳටම තේරිච්ච දරුවෝ මේකෙන් මෙන්න මේ වැඩ දෙක වෙනවා. ඒකට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මේන් මේ වගේ එකක් කියලා තේරිච්ච. චුට්ටක් කියන්න පුතේ. තේරුණාද මේක? හાર્ඩ්වෙයාර් මැනේජ් කරනවා. අපි ඒකට කියනවා ඔන්න මෙතන දාම මෙන්න මේක සම්පත් කළමනාකරණය කියන එකට හાર્ඩ්වෙයාර්. ඉන්පුට් අවුට්පුට් ඒවත් මැනේජ් කරනවා. තේරුණාද හැම කෙනෙක්ට? අවුරුදු කෙනෙක් ආවොත් මොනවාද ඔපරේටින් සිස්ටම් එකක් කරන්න කියලා දවා වැඩ දන්නවා ඔක්කොම. එකක් තමයි අපි දැන් සම්බන්ධ කරනවා. අතුරු මුහුණට ඉන්ටර්ෆේස් එක දෙනවා. ඊට අමතරව සම්පත්තිය කළමනාකරණය කළ දෙනවා. මොනවද සම්පත් කියලා අහුවොත් ඇයිද නෙමෙයි තියෙන්නේ. මතක උපාංග, ෆයිල්, ඊට පස්සේ ගත්තාම විවිධ කාර්යයන්, ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, ඊට පස්සේ ආරක්ෂාව. මේ සියලු දේවල් වලින් තමයි පරිගණක පද්ධතියක් සමන්විත වෙන්නේ. ඉතින් මේ ඔක්කොම පාලනය කරන්න ඉන්න ලොක්කා තමයි මේක ඇතුලේ OS එක කියලා කියන්නේ. වැඩේ 100% හරිනේ. හරි නේද ඔක්කොම ටික? ඒවා මෙතරම් පාඩම් කරනවා. ඒකින්ද හොඳට මේක ගොඩ දා ගන්න ඕන මට. හොඳට ක්ලියර්ද පුතේ හැම කෙනෙක්ටම? චුට්ටක් කියන්න පුතේ ඒක ක්ලියර්ද හැමෝටම? ගෑල් ළමයි එන්නේ. ගෑල් ළමයි සද්දයක් නොකර ඉන්නවා ක්ලාස් එකේ ඉන්නකොට. උන් ෆිසිකල් පන්තියෙත් ඒ විදිහටම ඉන්නවා. මේ පන්තියෙත් උන් ඒ විදිහටමයි ඉන්නේ. කොළොට එක තමයි චුට්ටක් කතා කරලා ඉන්නේ. ඔන්න දැන් එනවා එක්කෙනා දෙන්න. හරි. සද්ද නොකර ඉන්නවා. ඉන්නවානේ. ඔය එහෙම ඉන්නවා කියලා පොඩ්ඩක් බලා ගන්න. ප්‍රශ්නයක් ආවම උත්තරේ දෙන්න. හරි. දැන් මෙහෙම පද්ධතිය යටතේ චුටි දෙයක් අපි ලියා ගමු. හරි. හරි. පරිශීලකයා සහ දෘඩාංග අතර දැන් පුතේ පරිශීලකයා සහ දෘඩාංග අතර හරි දෘඩාංග අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරමින් අතරමැදිය තමයි අතුරු මුහුණත කියලා කියන්නේ. අතරමැදියෙකු ලෙස ක්‍රියා කරමින් දෘඩාංග භාවිතා කරමින් පරිශීලකයන්ට තම කාර්යයන් ඉටු කරලීම සඳහා අතුරු මුහුණතක් සැපයීමත් ඉටු කර ගැනීම සඳහා අතුරු මුහුණතක් සැපයීමත් කමාවක් දාලා පහළ රූලෙන් ලියන්න පරිගණකයක මතකය ගොනු කළමනාකරණය ක්‍රියාවලි කළමනාකරණය කමා ආදාන උපාංග ප්‍රතිදාන උපාංග කළමනාකරණය
ආදාන උපාංග ප්‍රතිදාන උපාංග කළමනාකරණය. හරි මේ ඔක්කොම දේවල් ටික දෙනවා හොඳේ. අඩුවක් නැතුව ඔක්කොම දේවල් ටික කියනවා. ආදාන උපාංග ප්‍රතිදාන උපාංග කළමනාකරණය සහ පරිගණකයේ ආරක්ෂාව යන පරිගණකයේ ආරක්ෂාව යන පරිගණකයක් සම්බන්ධ හොඳට ලියා ගන්න. ක්ලියර් නෝට් එක ලියා ගන්න. හරි. පරිගණකයක් සම්බන්ධ සියලු සම්පත් කළමනාකරණය කිරීම මෙහෙයුම් පද්ධතියට හිමි වී තිබෙන ප්‍රධාන කාර්යභාරයන් ලෙස ප්‍රධාන කාර්යභාරයන් ලෙස හඳුනා ගැනේ. හරි. ප්‍රධාන කාර්යභාරයන් ලෙස හඳුනා ගැනේ. හරි. ඒක තේරෙනවනේ. උදාහරණ කීපයක් දාගන්න Windows, Linux, Mac OS වගේ අර කලින් ලිව්ව තැන ලිව්වෙවම ඕනනම් දාගන්න. හරි. ලියන්න දෙක උපයෝගිතා මෘදුකාංග. හරි. තියරි 100% නිවැරදි විෂය කරුණු, උපරිම ප්‍රශ්න, ප්‍රැක්ටිකල් ක්ලාස් මේ ඔක්කොම එකතු වුණාම තමයි හොඳ රිසල්ට් එකක් ගන්න. ඔයාලට ICT විෂය ඔයාගේ ප්‍රියතම විෂය බවට පත් වෙලා අපි කරන වැඩපිළිවෙලත් එක්ක ඉතාමත් හොඳ තමන්ගේ රෑන්ක් එක උඩටම ගේන්න පුළුවන් රිසල්ට් එකකට ඔයාව නිර්මාණය කිරීම කරන්න පුත්තේ මේ වැඩපිළිවෙලත් එක්ක. ඒ නිසා කිසිම දරුවෙක් ක්ලාස් එක කට් කරගන්න එපා. හරි අපරාධයක් වෙයි. මොකද දවසට අපි ඉතා විශාල වැඩ ප්‍රමාණයක් කරනවා. ඊට අමතරව අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එක සහ එක්සෑම්ස් ක්‍රමවේද වෙනම යනවා. හරි. ඔයාලට අමතර දැනුම සඳහා විවිධ ප්‍රෝග්‍රෑම් කරමින් නේ LinkedIn සම්බන්ධයෙන් ඊට පස්සේ මේ මෑත එක දිගරේ බ්ලොග් එක සම්බන්ධයෙන් Google සර්විස් ඔය සියලු දේවල් ටික ඔයාලට ලබා දෙනවා. ඉතින් එක පන්තිය කාමරයක් ඇතුළේ එක පන්ති වේලාවක මේ සියලු දේවල් ඔයාලට ලැබෙනවා. ඒ නිසා ඔයාගේ පැත්තේ කරන්න තියෙන දේ තමයි උපරිම කාර්යක්ෂමතාවයකින් හරි අනවශ්‍ය දේවල් බැහැර කළා අවශ්‍ය දේවල් වලට වැඩි කාලයක් යොදවමින් කම්මැලිකම නැති කරගෙන හරි උදාහරණයක් මතක ඇති මේ ළඟදී මම ආටිකල් එකක් දැම්මා ඔයාලට ඒ ආටිකල් එක කියවුවද කට්ටිය පාඩම් කරන්න කම්මැලි උන්ට කියලා මම දැම්ම පොඩි ආටිකල් එකක් ඒක කියවුවද කට්ටිය හරි A-level papers මම කරනවා ක්ලාස් එකේ ඔයාලට කරනවා paper class ආරම්භය ඔක්කොම ඔයාලට තියෙනවා බය වෙන්න එපා චුට්ටක් ඒක කියවුවද පාඩම් කරන්න කම්මැලි උන්ට කියලා දැම්මම මම පෝස්ට් එකක් ඒක කියවුවද කට්ටිය ඒක දැම්මේ ඔයාලට දැන් හරි තාම A-level පටන් ගත්ත විතරක් ගමන් ඉන්න ඔයාලට දැන් මේක කියවුවද කවුරු හරි පන්තියේ ළමයි පුතේ කියවපුවා ඉන්නවද කවුරුත් කියුවේ නැද්ද එහෙම නැත්නම් ඒක කියවන්න වෙලාවක් තිබ්බේ නැද්ද චුට්ටක් කියන්න කියවපුවා ඉන්නවද කියවපු නැති අය දින්නේ මොකද්ද තත්ත්වය චුට්ටක් කියන්න ප්‍රශ්නයක් ඇහුවේ උත්තර දෙන්න හරි කියවපු නැති අය ඉන්නවා නම් කියන්න කියුවේ නැහැ කියන එක මොකද ඒක අයින් කරන්න කලින් අහන්නේ අවශ්‍යයි විතරයි ඒක කියවට දැන් ඉතින් Tamanට ඒක අවශ්‍ය නැත්නම් කියවන්න නැතුව ඉන්න පුළුවන් ඒක ඇටලුවක් නැහැ හරි ඒක කියුවේ නැති කට්ටිය හරි අනිවාර්යෙන් කියවන්න ඒක වලට වැදගත් දෙයක් දාලා තියෙන්නේ A-level පටන් ගත්ත ගමන් හොඳ ස්ට්‍රෙන්ත් එකක් එක්ක වැඩ කරගෙන යන්න හොඳ දේවල් ටිකක් ඒකේ කියලා තියෙනවා සමහරට කියවනකොට Tamanටම තේරෙයි මේස කියලා තියෙන්නේ Taman ගැනම මම ගැනම නේද මේ කියලා තියෙන්නේ කියන එක සමහර අයට තේරලා තිබ්බා සමහර ළමයි මැසේජ් කරලා තිබ්බා ගාලේ ළමයි ගොඩක් කතා කරා ඉතින් එතකොට ඒක අතිශය වැදගත් ඒ ආටිකල් එක ඇත්තටම
ලිව්වේ ඔයාලා වෙනුවෙන් මට මේ දවස්වල සමහර වෙලාවට තේරෙනවා ඔයාලා ගොඩක් වෙලාවට නිදහසේ ඉන්නවා ගොඩක් කියන්නේ මේකේ තියෙන බරපතලකම තවමත් අවබෝධ වෙච්ච නැති ළමයි ක්ලාස් එකේ ඉන්නවා. මේ කරන්නේ A level කියන එක අවබෝධ වෙච්ච නැති අය. ඒ කියවපු නැති අය group එකේ ඇති දාලා මම අනිවාර්යෙන් කියවන්න. හරි. ඒක අනිවාර්යෙන් කියවලා ඒක ඉවර කරගන්න. මොකද ඒක කියවන එක වැදගත්. ඔය group එකට දානේම නොසලකා හරින්න එපා. නිකම්ම නිකන් ක්ලාස් එකට විතරක් ඇවිල්ලා අපරාධේ. සමහර වෙලාවට මම හොඳ ආටිකල්ස් දානවා නේ. අමතරව ඔයාලට අමතර දේවල් දැනගන්න වීඩියෝස් එහෙම ෂෙයා කරනවා. ඒක ඔක්කොම බලන්න. ගෙදරනේ ඉන්නේ මේ දවස්වල. හරි. මම දන්නවා data ප්‍රශ්න තියෙනවා YouTube data ප්‍රශ්න තියෙනවා. නමුත් එහෙම night data වලින් හරි කමක් නැහැ. ඒකට තමන්ගේ උමනාව තියෙනවා. තමන්ට උමනාව තියෙනවා නම් ඒක බලලා තමන්ගේ දැනුම වැඩි කරගන්න දේවල් පමණයි මම අර කලින් කිව්වා වගේ දාන්නේ. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. එතකොට ඒවට පමණක් සහභාගී වෙන්න ඒව බලන්න කියවන්න මේ දේවල් කරන්න. හරි. උපයෝගිතා මෘදුකාංග යටතේ ලියන්න. හරි උපයෝගිතා මෘදුකාංග යටතේ ලියන්න. පරිගණක පද්ධතියක්. හරි. පරිගණක පද්ධතියක්. පරිගණක පද්ධතියක්. උපරිම කාර්යක්ෂමතාවය පරිගණක පද්ධතියක්. උපරිම කාර්යක්ෂමතාවයෙන් පරිගණක පද්ධතියක් උපරිම කාර්යක්ෂමතාවයෙන් උපරිම කාර්යක්ෂමතාවය ස්ථාපනය කිරීම සඳහා උපරිම කාර්යක්ෂමතාවය ස්ථාපනය කිරීම සඳහා පරිගණක පද්ධතියේ ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතියේ ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතියේ ස්ථාපනය කර ඇති මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස උපයෝගීතා මෘදුකාංග ලෙස කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියන එක යෙදුම් උපයෝගීතා මෘදුකාංග ලෙස හඳුනා ගැනීම. උදාහරණ අර කලින් එකේ දාපු උදාහරණ ටික දාගන්න. virus card, disk cleanup software, ඊට පස්සේ disk formatting software වගේ. දැන් කියලා දෙන්න යන්නේ මෙන්න තාමත්ම වැදගත්ම කොටස. භාෂා පරිවර්තක කියන්නේ. ලියන මාතෘකාව 3. භාෂා පරිවර්තක. භාෂා පරිවර්තක. language translators කියන්නේ. හරි. සර්. භාෂා පරිවර්තකයක් කියන එක හොඳට අහගන්න මේක ඉතාල වැදගත්. මම අතන කිව්වනේ මට එතන ඒක විස්තර කරන්න ඉඩ ප්‍රමාණයක් මදි වුණා. ඒ නිසා මෙතන වෙනම විස්තර කරන්නේ මේක හොඳට අහගන්න මේක හොඳට තේරුම් ගත්තොත් මෘදුකාංග වර්ගීකරණය 100% ගොඩ වගේ තමයි. මේක තේරුම් ගත්තේ නැත්නම් අපරාධේ හැම අවුරුද්දේම MCQ වෙන තමයි. ආන. මේ ඉන්නේ පරිගණකයක්. මේ ඉන්නේ පරිශීලකය. දැන් මුගේ වැඩක් කරගන්න නම් මම මෙයාට උපදෙස් අපි කියන මේකට දත්ත කියලා ඉන්පුට් කරන්න. ඒ ඉන්පුට් කරන්නේ මොකක් හරි පරිගණක භාෂාවක්. උදාහරණයක් විදිහට Java එහෙමත් නැත්නම් අපි කියමු ඔයාලා O level ඉගෙන ගත්ත අය Pascal ඊට පස්සේ ගත්තාම ඕනනම් Python ඔය වගේ අපි කියන මේකට කෘතිම භාෂා කියලා. ඒ කියන්නේ මිනිස්සු හදපු භාෂා මේවා. කෘතිම භාෂාව.
එහෙමත් නැත්නම් මේක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්. ප්‍රෝග්‍රෑම් හදන්න ලියන ලැන්ග්වේජ් එක. හරි. පරිගණක භාෂාවක් මේ තියෙන්නේ. හැබැයි මේවා මිනිස්සයා විසින් හදපු ඒවා නිසා මේ Java කියන එකත් මිනිස්සෙන් හැදුවේ. අපි මේවට කියන කෘතිම භාෂා කියනවා. මේ භාෂාවන් පාවිච්චි කරලා අපි මේ විධානය ලියනවා. මේ Java වේවා හොඳට අහගෙන ඉන්න. Java, Pascal, Python මේ මොන භාෂාවක් ගත්තා මේක ලියලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා. හරි. ඉංග්‍රීසියෙන් නිසා අපි මේ ලියන කෝඩ් අපි කියනවා ලියන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් කියලා. ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් කියලා කියන්නේ high level language එකක් කියලා කියන පුතේ මේ. මිනිස්සෙට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් ලියන පරිගණක භාෂාවක්. මේ පරිගණක command set එක. දැන් මේ Java, Pascal, Python, C Sharp ඔය මොන පරිගණක භාෂාව ගත්තත් හදලා තියෙන ඉංග්‍රීසි භාෂාව. ඒතර ඉංග්‍රීසි භාෂාව අපිට කියවන්න පුළුවන් කමක් තියෙන නිසා, මිනිස්සෙක්ට කියවන්න පුළුවන් නිසා අපි කියනවා ඒ වගේ ලියන ප්‍රෝග්‍රෑම් වලට අපි කියනවා ඉහළ මට්ටමේ පරිගණක භාෂා කියලා මෙන්න මේවා. එතකොට මේ වගේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් ලියන ප්‍රෝග්‍රෑම් එකක් අපිට කියන්න පුළුවන් ඉහළ මට්ටමේ පරිගණක වැඩසටහනක් කියලා. මේක මිනිසුන්ට කියවන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් යම් කෙනෙක් අහන්න පුළුවන් සර් ඉංග්‍රීසියෙන් විතරද පරිගණක භාෂාවන් තියෙන්නේ කියලා. 90%ක් මේ වගේ තමයි. හැබැයි WSO2 වගේ ආයතන මේ දවස්වල බැලරිනා කියලා වෙනම මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ටෙස්ට් කරගෙන යනවා. ඒ බැලරිනා කියන එක සිංහලෙන් කෝඩ් කරන්න පුළුවන්. බැලරිනා කියන්නේ WSO2 එකේ තමයි දැනට ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. තාමත් අනිත් පරිගණක ආයතන software companies පාවිච්චි කරන්නේ නැහැ ඒක. හැබැයි යාලා රිසර්ච් මට්ටමේ ඉතාමත්ම සාර්ථකව අත්හදා බලාගෙන යනවා ඒක සිංහල ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් බැලරිනා කියලා. ඔය මේ වැඩ ඔක්කොම ටික තියෙනවා ඉතින්. ඔය වැඩ කැලේ ඔක්කොමත් එක්ක සිංහල ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. WSO2 ආයතනේ ලංකාවේ තියෙන අංක එකේ software company එකක්. එයාලගේ බැලරිනා පාවිච්චි කරනවා. නිකන් කිව්වේ ඒවත් දැනගන්න. එතකොට ඒකත් මිනිස්සුන්ට කියවන්න පුළුවන් සිංහලම. එතකොට ඒකත් ඉහළ මට්ටමේ පරිගණක භාෂාව. ඉහළ මට්ටමේ පරිගණක භාෂාව. එතකොට දැන් මේව ඔක්කොම මිනිස්සුන්ට කියවන්න පුළුවන්. දැන් මේ යවන එක යවන්නේ පරිගණකයට. පුතේ පරිගණකය කියන්නේ විද්‍යුත් උපකරණයක්. පරිගණකය කියන්නේ බං විද්‍යුත් උපකරණයක් නේ. පරිගණකයට අපි මොනවද දුන්නත් විදුලිය දුන්නත් නැත්නම් ඌ වැඩ කරන්නේ. යනවා පුතේ පරිගණකයට භාෂාවන් තේරෙන්නේ නැහැ. ඌ දන්න එකම එක දෙයයි. ඌට විද්‍යුතය ලැබුණාද නැද්ද කියන එක විතරයි. ඒ නිසා පරිගණකයට විදුලිය ලැබුණොත් ඌ කියනවා 1යි කියලා. පරිගණකයට විදුලිය ලැබුණ නැත්නම් ඌ කියනවා 0යි කියලා. යනවා විදුලිය ලැබෙන එක හෝ ලැබෙන්නේ නැති එක මත පදනම් කරගත්ත මෙන්න මේ දෙකක් පාවිච්චි කරන නිසා ද්විමය භාෂාවක්. එමත් නැත්නම් බයිනරි. බයි කියන්නේ දෙක කියන අදහසෙන් බයිනරි භාෂාවක් තියෙනවා පරිගණකයට තේරුම් ගන්න පුළුවන්. අපි මේකටම කියනවා යන්ත්‍ර භාෂාව කියලා. machine language. එමත් නැත්නම් අපිට මෙයාටම කියන්න පුළුවන් යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව කිව්වත් machine language එකක් කිව්වත් binary language එකක් කිව්වත් ද්විමය language එකක් කිව්වත් ඌ දන්න එක බිඳුව විතරයි. එක බිඳුව දැනගන්න හේතුව මොකක්ද කියලා අහුවොත් ඒක විදුලි උපකරණයක්. විද්‍යුත් උපකරණයක්. විද්‍යුත් උපකරණ ඕනම එකක් දන්නේ ඌ ඒ ඉංග්‍රීසි සිංහල දන්නේ නැහැ. ඌ දන්නේ එක බිඳුව විතරයි. ඔය එක බිඳුව කියන්නේ අර්ථයක් තියෙනවා. මොකක්ද අර්ථය? විදුලිය තියනවා නම් එක විදුලිය නැත්තම් බිඳුව. ඌ දන්නේ එච්චරයි. ඌට සෙන්ස් මොකුත් නැහැ. ඌට හිතන්න බෑ. ඌට ඉලෙක්ට්‍රික් පල්ස් එකක්. අපි ඉලෙක්ට්‍රිසිටි එහෙම නැත්නම් අපි කියන කරන්ට් එක යවුවොත් පොඩි ගැස්මක් ආවොත් ඌ දන්නවා එක ආදානය වුණා. මේ ආව එක. කරන්ට් එක තිබ්බ නැතිව අපි පොඩ්ඩක් කරන්ට් එක නැවැත්තුවොත් ඌ එක ගන්නවා බිඳුව ආදානය වුණා කියලා. ඒතර මේ දෙන්නම මේ 1යි බිඳුවයිනේ. අපි ඒ නිසා ද්විමය කියලා කියනවා.
මේ 1.0 විතරක් ලියන කෝඩ් වලට අපි එහෙම තමයි මුලින්ම පරිගණක භාෂාවට අපි දේවල් දැම්මේ. ඔය 1.0 ලියන කෝඩ් වලට අපි කියනවා මේ යන්ත්‍රය දන්න භාෂාව නිසා යාන්ත්‍රික භාෂාව. දැන් මේක මරු වැඩේ හරි. පොඩ්ඩක් හොඳට අහගන්න. හොඳයි මේක තමයි වැදගත් මේක හොඳට අහගන්න. දැන් මේක නිකන් අර මේ දැන් ජපන් භාෂාව දන්න පුද්ගලයෙක් ඇවිල්ලා මගේ ඉස්සරහා ඉන්නවා. මම සිංහල භාෂාවෙන් ලියුමක් ලියලා අරුට දෙනවා කියවන්න. මෙන්න සිංහල භාෂාවෙන් ලියපු ලියුම මෙන්න ජපන් ජාතිකය. උපකල්පනයක් කරන්න ජපන් ජාතිකයා සිංහල දන්නෙත් නැහැ මම ජපන් භාෂාව දන්නෙත් නැහැ. ඒක උපකල්පනයක් නෙමෙයි කොහොමත් මම දන්නේ නැහැ. ජපන් භාෂාව. හරි. දැන් මම මේ කියන එක මූට තේරෙන්නේ නැහැ. මොකද ඌ දන්නේ 1.0. අපේ උදාහරණ විදිහට ජපන් භාෂාව. මම දන්නේ සිංහල. දැන් එතකොට මට මූට කියන්න විදියක් නැහැ මොකද කරන්නේ කියලා. හැබැයි මේ මෙතන අපි යවන්නේ මේ උපදේශනේ යවන්නේ මේකෙන් වැඩක් කරගන්න. ඉතින් මෙතන පොඩි ગેප් එකක් තියෙනවා. වැඩේ තේරෙන්නේ නැහැ. මං කියන එක ඌට තේරෙන්නේ නැහැ, ඌ කියන එක මට තේරෙන්නේ නැහැ වගේ. එතකොට අපිට වෙනවා භාෂා පරිවර්තකයේ ගේන්න. ඇයි? මෙතන තුන්වෙනි පාර්ශවයක් ගේන්න වෙනස්. මොකටද? මේ පැත්තෙන් මේ පැත්තට අපේ භාෂාවෙන් අපි කියනවා මූ මෙතන ඉඳන් මුගේ භාෂාවෙන් මූට කියනවා. ඒ කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුතේ පරිගණකයේදී අපි වැඩ කරනකොට අපි ලියන අපි දන්න භාෂාවේ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් අපි ලියනවා මේ වගේ කෘතිම භාෂාවක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එකක්. මේක ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ මොනවද? මොකක් හරි වැඩක් කරගන්න උපදේශ මාලාවක්. ඔය වැඩක් කරගන්න ලියන උපදේශ මාලාව ලියන්නේ අපි දන්න ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් නම් එතන ප්‍රශ්නයක් තියෙනවා මූ දන්නේ නැති හින්දා. ඉතින් ඔන්න ඔය වැඩේ ඔන්න ඔය දන්නේ නැති දෙපැත්තේ කතන්දරේ බැලන්ස් කරන්න අපි දානවා මෙතෙන්ට භාෂා පරිවර්තකය. භාෂා පරිවර්තකයක් දානවා. වැඩේ හරියට. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපි ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකින් ලියලා යවන එක මෙයා දන්න 1.0 භාෂාවට මේ ඉන්න අතරමැදිය පත් කරනවා. දැන් මෙච්චර වෙලා කිව්වේ මෙන්න මේ වගේ ඔය ලියන ප්‍රෝග්‍රෑම් එකක් අතරමැදියෙකුට හරවන්න. හරි? අතරමැදියෙකුට හරවන්න. හරි? මම මේක චුට්ටක් මගනවා. අතරමැදියෙකුට හරවන්න භාෂා පරිවර්තක තුනක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා කිව්වා. පළවෙනි එක මම අන්තිමට මේක ලියවනවා මම මුලින් මේක ලියන්නම්. ඇසෙම්බලර් කියලා එකෙක් ඉන්නවා කිව්වා. අර්ථ වින්‍යාසකය. හොඳට අහගන්න මේක තමයි වැදගත්ම ගෑල්ල පාඩමේ. මු අර්ථ වින්‍යාසකය. මේ වචන හොඳට පුරුදු කරගන්න. මෙන්න සම්පාදකය. සම්පාදකයක් ඉන්නවා. අර්ථ වින්‍යාසකයක් ඉන්නවා. මු ඇසෙම්බලර් කියන අදහසෙන් අපි මූටම කියන ඇසෙම්බලර් කියලාත් කියනවා. දැන් මේ ඇසෙම්බලර් එකකින් කරන්නේ මේ තුනම භාෂා පරිවර්තන. ඇසෙම්බලර් එකකින් කරන්නේ ඉතාමත්ම අනාදිමත් කාලේ හරි. දැන් කියන්නේ ඉතිහාසෙක. ගොඩාක් මුල්ම කාලේ පරිගණක වලට අපිට ආදාන දෙන්න ඔය Java Python වගේ ලැන්ග්වේජ් තිබ්බේ නැහැ. Java Python වගේ ටික දඩ ලැන්ග්වේජ් තිබ්බේ නැහැ. එතකොට අපිට දෙන්න පුළුවන් උනේ ඔය නිකන් එකතු කරන්න. add කිව්වොත් එකතු වෙනවා. ඊට පස්සේ sub subtraction කියන අදහසෙන් sub කිව්වොත් අඩු වෙනවා. sum කිව්වොත් එකතු වෙනවා. sum කියන්නේ එකතුවනේ. ඔය වගේ මෙන්න මේ වගේ චූටි command set එකක්. හරි. මේ වගේ චූටි command set එකක් තිබ්බ අපිට කම්පියුටර් එකට පාවිච්චි කරලා වැඩ කරන්න. අපි මේ භාෂාවට කිව්වා assembly භාෂාව කියලා. මේ චූටි භාෂාවට මුලින්ම හදාගත්ත භාෂාවට අපි විශේෂ නමක් කිව්වා. assembly භාෂාව කියලා. හැබැයි මේවත් ඉංග්‍රීසි අකුරු වලින් තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු වලින් තියෙනවා නම් මම මෙතන බිඳුවකට හරවන්න මොකෙක් හරි එකක් ඉන්න ඕනේ. ඇයි මේකේ තියෙන්නේ command set එක පොඩි කැලි ටිකක් තමයි. හැබැයි මේ පොඩි කැලි ටිකත් ඉංග්‍රීසි අකුරු. අනිවාර්යෙන් භාෂා පරිවර්තකයක් ඕන. අන්නේ assembly භාෂාවෙන් ලියපු මෙන්න මේ චූටි command set එක මේක යන්ත්‍ර භාෂාවට. යන්ත්‍ර භාෂාව කියන්නේ වගේ දරුවෝ තේරුම් ගන්න බිඳුව එක. හරවන්න අපි
පාවිච්චි කරපු අතරමැදියට අපි කියනවා ඇසෙම්බලර් කියලා. ඇසෙම්බලර් කියන්නේ ඇසෙම්බලි පරිගණක භාෂාවෙන් අපි යම්කිසි පරිගණක වැඩසටහනක් ලිව්වොත් ඒක මොකද මෙන්න මේ මැෂින් ලැන්ග්වේජ් එකට. මොකද නැත්තම් පරිගණකයට ඒ ප්‍රෝග්‍රෑම් එක දැම්ම කියලා අපිට වැඩක් කරගන්න බෑනේ. ඌට තේරෙන්නේ. අර ජපන් ජාතිකයා වගේ. ඌට තේරෙන්න නම් බිංදුවයකට හරවන්න ඕන. ජපන් භාෂාවට හරවන්න ඕන. ඒක අපිට කරන්න බෑ. මොකද අපි දන්නේ නැහැ. ගේනව භාෂා පරිවර්තකයෙක්. ඌ මම කියන එකක් දන්නවා, අරෝ කියන එකක් දන්නවා. මම කියන එක ඌට කන්වර්ට් කරලා දෙනවා. එතකොට ඇසෙම්බලි කියන සුවිශේෂී අර මුල්ම කාලේ තියච්ච පරිගණක භාෂාවෙන් ලියපු මෙන්න මේ වගේ පොඩි කමාන්ඩ් සෙට් එකක් තියෙන ඇසෙම්බලි භාෂාව ලියපු එකක් පරිගණකයට තේරෙන්න හරවන්නට අපි පාවිච්චි කරනවා ඇසෙම්බලර් කියන භාෂා පරිවර්තකය. තේරිච්ච දරුවෝ මේ කිව්ව සියලු දේවල් ටික මේ දක්වා තේරිච්චයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් පුතේ අහන්න. ඕනම දෙයක් අහන්න. මේ සම්බන්ධයෙන් ඕන දෙයක් අහන්න. මම මේ දෙක කියලා දෙන්න කලින් මේ දක්වා දේවල් තේරුණාද? මට හැමෝගෙම උත්තරයක් කොන්න පුතේ. ද ක්ලාස් එකට සහභාගී වෙනකොට හරි ඇක්ටිව් වෙන්න ඕන හැමෝම. ඒක හරි වැදගත්. හරි. ෆිසිකල් පන්තියෙත් නේ අපි ක්ලාස් කරනකොට මතකද? හරි. ප්‍රශ්න අහනවානේ. ඔයාලට තියෙන ප්‍රශ්න විසඳීම සඳහා තමයි අපි එහෙම ප්‍රශ්න අහන්නේ නේ. තේරුණාද කියන එක දැනගන්න. හොඳටම තේරුණාද? මට අන්නේ වචනේ ඕන. ෆිට්ද හොඳටම තේරුණාද? නිකන් උඩින් නෙමෙයි. මේක මෙච්චර මහන්සි වෙලා විස්තර කරන්නෙත් ඒකයි. ලස්සනට. තේරුණාද මේක හැමෝටම? හරි. අවුලක් නැහැනේ. හැමෝටම තේරුණා කියලා හිතනවාද? මොකද කට්ටිය රිප්ලයි දාගෙන යනවා. කෙන වැඩේ කොට කියන්නේ. දැන් තව දෙන්නෙක් ඉන්නවා. මේ තියෙන්නේ ඇසෙම්බලි භාෂාව. එතකොට Java ඉරෙද්දවල් ලැබිලා නැහැ මොකක්ද? මේ මුල් කාලේ. දැන් ඔන්න ඔය Java, Pascal, Python වගේ වලටනේ අපි කිව්වේ මොන භාෂාව කියලා? ඉහළ මට්ටමේ පරිගණක භාෂාව. ඇයි ඉහළ මට්ටමේ කියලා කියන්නේ? මිනිස්සුන්ට තේරෙන භාෂාවකින් ලියපු භාෂාව. දැන් Java වල අපි උපදේශ මාලාව තියෙන කෝඩ් එකක් ගත්තොත් ඒකේ තියෙන ඉංග්‍රීසි වචන ටික අපිට තේරෙනවා. Python වල ගත්තොත් අපිට තේරෙනවා. O level වල දිවා Pascal වල පොඩි කෝඩ් ලියුවානේ Pascal කෝඩ්. ලියපුම් දන්නවා ඒව තේරෙනවා. print කියයි, write ln කියයි. ඕක තේරෙනවා. අන්න ඒ වගේ මේ ඉහළ මට්ටමේ පරිගණක භාෂා. මේවා Pascal මේ assembler නෙමෙයි. මෙන්න මේ සෙට් එකේ ඒවා. හරවන්න තමයි මෙන්න මේ දෙන්නේ. ඔය සෙට් එකේ හරවන්න තමයි මේ දෙන්නේ. ඒ කියන්නේ Java වලින් ලියන එකක් හෝ Python, Pascal වල ඕන මගුලක් හරවන්න තමයි මේ දෙන්නේ. assembly භාෂාවෙන් තියෙන ඒවා මේ දෙන්නකින් හරවන්න බෑ. assembly භාෂාවෙන් අපි යම් කිසි දෙයක් ලියුවොත් එය හැරවිය හැක්කේ assembler එකට පමණක් බව හොඳින් සිහියේ තියාගන්න. මම කියනවා assembly භාෂාවෙන් අපි මොනවා හරි එකක් ලියුවොත් එය පරිගණක භාෂාව එහෙම නැත්නම් යන්ත්‍ර භාෂාවක් බවට හැරවිය හැක්කේ assembler එකෙන් පමණයි. පොයින්ට් එක. අහන්න පුළුවන් MCQ. ආයෙනම් මේ අර්ථ වින්‍යාසකයයි මෙන්න මේ සම්පාදකය පාවිච්චි කරලා assembly එක හරවන්න පුළුවන්. MCQ අහනවා. මම papers වලත් අහනවා. හරි. අමතක කරන්න එපා. ඒක කරන්න බෑ. ඒක කරන්න ඕන නම් assembler එකක් ඕනේ නැහැ නේද? මේ දෙන්නකින් කරන්න තිබ්බා. හොඳට මතක තියාගන්න. දැන් මේ දෙන්නකින් මොකද වෙනස තියෙන්නේ? පුතේ හොඳට තේරුම් ගන්න. මම මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකම ගන්නවා මෙතන. මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා ලයින්ස් මේ. දොඩට අහගෙන. මම මේ ලයින් නම් කරනවා. ඔය විදිහට තියෙනවා. මේ අර්ථ වින්‍යාසකයක් වැඩේ කරන්නේ කොහොමද කියලා දෙන්න යන්නේ අහගන්න. මෙතන වෙන්නේ දැන් මේ පැත්තෙන් එනවා ප්‍රෝග්‍රෑම් එක මෙන්න මෙතන ඉන්නවා අපි අර්ථ වින්‍යාසකේ ඉන්නවා. මෙයා කරන්නේ පළවෙනි ලයින් එක ගන්න. ඌව කියවනවා. කියවලා බිංදුවයකට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරලා ඒක රන් කරනවා. රන් කරනවා කියන්නේ ඒක එක්සිකියුට් කරනවා. ප්‍රොසෙස් කරනවා කියලා හිතන්න. ඊට පස්සේ ඒක ඉවර වෙලා රන් කරලා ඉවර වෙලා යනවා දෙවෙනි එක. දෙවෙනි ලයින් එක කියවනවා. බිංදුවයකට පරිවර්තනය කරනවා රන් කරනවා. දෙවෙනි එක රන් වෙනවත් එක්කම ඌට මේක මතක නෑ ආයේ. හරි? හොඳට මතක තියාගන්න. ඌට මේක මතක නෑ. ඌ මේක රන් කරනවා. ඒක ඉවර වෙනවා.
ඊළඟ ලයින් එකට යනවා. ඊළඟ ලයින් එක බිඳුවකට පරිවර්තනය කරනවා ඒක රන් කරනවා. ඔය විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකම රන් වෙන්නේ ලයින් බයි ලයින්. මේ ලයින් එක රන් කරා මේක රන් කරා. ඊට පස්සේ මේක රන් කරනවා. ඊට පස්සේ මේක රන් කරනවා. ඊට පස්සේ මේක රන් කරනවා. ඒතකොට යම් කිසි ආකාරයක ප්‍රෝග්‍රෑම් එකක මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ නේද පේලියෙන් පේලිය අපි බිඳුවකට පරිවර්තනය කරනවා නම් පේලියෙන් පේලිය නම් කරන්නේ අපි කියනවා පාවිච්චි කරලා තියෙන්නේ අර්ථ වින්‍යාසකයක් තමයි භාෂා පරිවර්තකයක් විදියට කියන්නේ. එහෙම පාවිච්චි කරන ලැන්ග්වේජ් තියෙනවා. උදාහරණ Python ක්‍රමලේඛ භාෂාව Visual Basic වගේ ක්‍රමලේඛ භාෂාව පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමවේදය. යාළගේ අපි Python වලින් ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒ හින්දා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවෙන් ලියන්නේ. හැබැයි මේ බිඳුවකට පරිවර්තනය කරන්න බෑ. මුට තේරෙන්නේ? ඒක සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ භාෂා පරිවර්තකයේ විදිහට අර්ථ වින්‍යාසකය. එතකොට මේ දෙකේම වාට තේරෙන්න ඕන කියවන්නේ මේ විදිහට. line by line. මේ line එක ඉවර කරලා මේ line එකට. මේ line එක ඉවර කරලා මේ line එකට. මේ line එක ඉවර කරලා මේ line එකට. ඒ විදිහට. ඒ විදිහට තමයි මේක පරිවර්තනය වීමක් වෙන්නේ. තේරිච්ච දරුවෝ? මේක පරිවර්තනය වෙන්නේ line by line කියන්නේ. එක line එකක් පරිවර්තනය කරලා ඉවර කරලා ඊළඟ එක. පිළිවෙලට. තේරිච්ච දරුවෝ? හරි. හරි මට ඩිම්බල්ලෙන් කරනවා නම් නිකන් උදාහරණ දෙකක් දීලා හරි. මටත් ලේසි වැඩේ. එහෙම කරන්නේ නැහැ හරි. සියලු දේ කියලා දෙනවා. හොඳට ආගෙන. දැන් වැඩේ හරිනේ. මේක කොටද. හරි. ක්ලාස් වල කරන්නේ ගොඩක් වෙලාවට මේ විදිය තමයි. නමුත් අපි සබ්ජෙක්ට් එක හරියටම උගන්වනවා. මොකද සබ්ජෙක්ට් එක හරියටම ඉගෙනුවේ නැත්නම් හොඳ රිසල්ට් එකක් ගන්නවන්න බැරි වෙන නිසා. හරි. දැන් තියෙන සම්පාදක. තාම ඉන්නවා මම. මම දැන් කියලා දෙන්නන්නේ සම්පාදක. කපාරයි කියලා දෙන්න නෝ අල්ල ගන්නවා. හරි. මම මේකම ගන්නම්කෝ. 1 2 3 4 5 මොන ප්‍රෝග්‍රෑම්. ඉතින් මෙයා Java වලින් ලියලා දෙන්නේ. Java කියන්නේ දැන් ඔයා දන්නවා ඉහළ මට්ටමේ පරිගණක භාෂාව. දැන් සර් අහනවා ඇයි ඒක ඉහළ මට්ටමේ කියලා කියන්නේ? ඉතින් සර් ඕක මිනිස්සුන්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. දැන් සර් කිව්වා මොකද්ද WSO2 කියලා ආයතනයක බැලරිනා කියලා සිංහලෙත් එකක් ලියනවා කියලා. ඔව්. එහෙම වෙනවා. මේක මෙතෙන්ට එනවා. මෙතන ඉන්නේ කම්පයිලර් එක. කම්පයිලර් එකක් කියන්නේ දැන් දන්නවා සම්පාදකය. එයා කරන්නේ පුතේ. එයා එකපාර අර ඉන්ටර්ප්‍රිටර් එකේ කරේ මොකද්ද? අර්ථ වින්‍යාසකයේ කරේ ලයින් එකක් කියවුවා කන්වර්ට් කරා. ඊළඟ ලයින් එක කියවුවා කන්වර්ට් කරා. ඊළඟ ලයින් එක කියවුවා කන්වර්ට් කරානේ. මෙයා ඒ වගේ දේවල් කරන්නේ. මෙයා කෙලින්ම මුළු ප්‍රෝග්‍රෑම් එකම ස්කෑන් කරනවා. ප්‍රෝග්‍රෑම් එකම ස්කෑන් කරලා move එකපාර කියවලා දානවා. ප්‍රෝග්‍රෑම් එකම ස්කෑන් කරලා එකපාර කියවලා දානවා. එහෙම කරන්න උට හැකියාව තියෙනවා. ඒ නිසා අපි කියනවා අර්ථ වින්‍යාසකයකින් භාෂාවක් පරිවර්තනය වනවාට වඩා සම්පාදකයකින් පරිවර්තනය වීම ටිකක් වේගවත් කියලා. එකපාර ස්කෑන් කරලා කියවලා දානවා. අරකේම කොහොමද line by line line by line line by line line 1000ක් තිබ්බොත් ඔය 1000 පාරකට කියවන්න. මූ එහෙම නැහැ. මූ ටිකක් ඇඩ්වාන්ස්. මූට හැකියාව තියෙනවා එකපාර ස්කෑන් කරලා එකපාර කන්වර්ට් කළා දාන්න. Java ඊට පස්සේ ගත්තාම C# ඒ වගේ ගොඩාක් ලැන්ග්වේජස් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම Java වගේ ඒවා පාවිච්චි කරන්නේ මෙන්න මේ සම්පාදකයේ කියන්නේ. C# උත් සම්පාදකයේ පාවිච්චි කරන්නේ. Python පාවිච්චි කරන්නේ නැහැ හොඳ. Python VB වගේ ඒවා අර්ථ වින්‍යාසක. Java C# වගේ ඒවා පාවිච්චි කරන්නේ මේ කම්පයිලර්. දෙකේ වෙනස තේරිච්ච දරුවෝ? හොඳටම තේරුණා. අවුලක් නැහැ. sorry. තේරුණාද විශේෂ ගෑන ළමයි? තුලේෂා ඉන්නවනේ කට්ටිය. සද්ද නොකර ඉන්නවා. හරි. තේරුණාද මේක? කොල්ලෝ ටික අවුලක් නැහැ. කොල්ලෝ ටික උත්තර දෙනවා. හරි. තේරෙන්නේ නැත්තම් කියන්න හොඳේ. පැහැදිලිව කියලා දෙනවා. පරිම කොට දාන්න එපා. මාගේ වාගේ කරලා කියලා වැඩක් නැහැ. හරි. දැන් තුනම දාන්නවා වැඩේ හරි. භාෂා පරිවර්තක තිතට 100% તો කියලා දීලා තියෙනවා. තිතට 100% කියලා දීලා තියෙනවා. දැන් අපි ටික ගැන දාගමු.
ලියන්න මේ පළවෙනි එක අපි ලියවනේ භාෂා පරිවර්තක කියලා. එතන ලියන්න භාෂා පරිවර්තක ප්‍රධාන වශයෙන් භාෂා පරිවර්තක ප්‍රධාන වශයෙන් භාෂා පරිවර්තක ප්‍රධාන වශයෙන් තුනක් පවතී. පළවෙනි එක ඇසෙම්බ්ලරය ඉංග්‍රීසියෙන් අපි කියනවා මෙන්න මේක ඇසෙම්බ්ලරය එයාට ලියන්න ඇසෙම්බලි පරිගණක භාෂාවෙන් ලියන ලද 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 කේතයක් එහෙම නැත්නම් කෝඩ් එකක් කේතයක් යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කිරීමට යාන්ත්‍රික භාෂාව කියන තැන ඕනනම් වරහන් ඇතුලේ දාගන්න මෙන්න මේක දාගන්න machine language යාන්ත්‍රික භාෂාවට ඉංග්‍රීසි වචනේ machine language ඒක ඕනනම් මෙහෙම ඉරක් ගහලා බිංදුව එක කියලා දාගන්න. එතකොට ඔක්කොම complete. යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කිරීමට එහෙම නැත්නම් බිංදුව එකට පරිවර්තනය කිරීමට ඇසෙම්බ්ලරය එහෙම නැත්නම් ඇසෙම්බ්ලරය භාවිතා කරයි. ඇසෙම්බ්ලරය එහෙම නැත්නම් මේ මෘදුකාංගය භාවිතා කරයි. මේක මෘදුකාංගය. හරි. මේක මෘදුකාංගය. හරි. හරි. ඊට අමතරව ලියන්න දෙවෙනි එක අර්ථ වින්‍යාසකය. අර්ථ වින්‍යාසකය දෙක. ඒ කියන්නේ ඉන්ටර්ප්‍රිටර් කියන එක. සිංහලෙන් අර්ථ වින්‍යාසකය. අර්ථ වින්‍යාසකය. අර පේලියෙන් පේලිය ගන්න එක. ලියන්න එතන. උසස් මට්ටමේ භාෂා පරිවර්තකයකි. පොයින්ට් ෆෝම් එකේ ලස්සනට ලියා ගන්න. උසස් මට්ටමේ භාෂා පරිවර්තකයකි. උසස් මට්ටමේ භාෂා පරිවර්තකයකි. ඒක උසස් මට්ටමේ කියලා කියන්නේ ඔයාලා දන්නවා දැන් එයා ඉංග්‍රීසි භාෂාවෙන් හෝ මනුස්සයට තේරෙන භාෂාවෙන් ලියලා තියෙන නිසා. එතනම ලියන්න යම් පරිගණක වැඩසටහනක් එහි අන්තර්ගතයෙන් පේලියෙන් පේලිය හරි වැදගත්. පේලියෙන් පේලිය යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කරයි නම් එය අර්ථ වින්‍යාසක භාෂා පරිවර්තකය. යොදාගත් අවස්ථාවක් ලෙස හඳුනා ගැනීම. උදාහරණ Python VB කෝඩ් එකේ තියෙනවා ලියාගන්න. උදාහරණයක් ලියන්න. Python VB
හරි Python VB හරි ඊට පස්සේ ලියන්න සම්පාදකය හැඩද ලියන්න මෙයද උසස් භාෂා පරිවර්තකයකි මෙයද උසස් භාෂා පරිවර්තකයකි මෙයද උසස් භාෂා පරිවර්තකයකි ලියන්න එතන මෙමගින් සම්පූර්ණ වැඩසටහනම නැත්නම් සම්පූර්ණ කේතයම මෙමගින් සම්පූර්ණ කේතයම එකවර පරිවර්තනය කිරීමක් සිදු කරයි. එකවර පරිවර්තනය කිරීමක් සිදු කරයි. එකවර පරිවර්තනය කිරීමක් සිදු කරයි. ඊළඟ රූලෙන් පටන් ගන්න ලියන්න. එම නිසා වෙනත් පෑනකින් පුළුවන් නම් ලියන්න නැත්තම් ලියලා highlight කරගමු මේ point එක ඉතාමත් වැදගත්. එම නිසා අර්ථ වින්‍යාසකයකට වඩා ලියන්න. අර්ථ වින්‍යාසකයකට වඩා සම්පාදකය වේගවත්ව තම පරිවර්තන කාර්යය ඉටු කරයි. උදාහරණ Java C++ වගේ ඒවා. උදාහරණ Java C++ වගේ ඒවා. C++ කියන්නේ මෙහෙම. හරි. එතකොට ඒක හොඳට තේරුම් ගන්න. හරි. ඇජුටා බෝඩේ වල දැන් පුතේ මේ මෘදුකාංග කොටසේ දැන් අපි අද දවස් ඇතුළත මේ දැන් මේ වෙනකොට ඉවර කරගත්තේ උපයෝගීතා මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කියන. ඒක නිකන් අපිව සටහන ඕනනම් දාලා චුට්ටක් කරලා පොඩ්ඩක් ටච් කරලා අතාරින්න පුළුවන්. හැබැයි මම එහෙම නෙමෙයි. සියලු දේවල් ටික සංක්ෂිප්තව උදාහරණ එක්ක තේරෙන උදාහරණ අරගෙන සියලු දේවල් බෝඩ් එකේ පැහැදිලි කරලා මේවා ප්‍රැක්ටිකල් ක්ලාස් වල තවදුරටත් ඉස්සරහට පැහැදිලි වෙනවා. ඒ ඔක්කොම දේවල් ටික කළා තමයි මේ කොටස දැන් අපි අවසන් කරන්නේ. මගේ දරුවන්ට මට කියන්න පැහැදිලිව අද මේ කරපු මෘදුකාංග වර්ගීකරණය මේ දක්වා කරපු කොටස හොඳටම තේරුණාද? චුට්ටක් කියන්න. පුතේ පොඩ්ඩක් මට කියන්නේ